අයිබන් හැමෝටම SFT 2020 MCQ එකට උත්තර ලියන්න කොහොමද කියලා තමයි අද අපි සාකච්ඡා කරන්න ලෑස්ති. බලමු තීරයකත් එක්ක කොහොමද උත්තර ටික ගලපගන්නේ කියලා සහ කෙටියෙන් සරලව කොහොමද මේ උත්තර ටික ලියන්නේ කියලා. never ever education එකත් එක්ක රැඳිලා ඉන්න අපි නොමිලේ ඔයගොල්ලන්ට මේ SFT කියන සබ්ජෙක්ට් එක ගොඩ දාගන්න විදිය කියලා දෙනවා. හරි එහෙනම් අද අපි කතා කරලා බලමු කොහොමද 2020 SFT MCQ එකට උත්තර ලියන්න කියලා. ඇත්තටම ගොඩක් ලේසි පේපර් එකක්. හැබැයි ඉතින් හරියට තියරි එක ඔළුවේ තියෙන්න ඕනේ. ලොකු ගණන් අහලත් නැහැ. ගණන් වලත් ටිකක් සරල ගණන් ටිකක් තිබ්බේ. අපි බලමු කොහොමද එකින් එකට උත්තර ලියන්නේ කියලා. මුලින්ම ගොඩක් වෙලාවට මේක එන්නේ බයොලොජි සෙක්ෂන් එකේ එන්නේ. එතකොට මේක තමයි පේපර් එකේ මුල. පැය දෙකක් ඇතුළත උත්තර ලියන්න ඕනේ. අපි බලමු තියරි එකත් එක්කම කොහොමද මේ ටික එකතු වෙලා තියෙන්නේ කියලා. හරි. පළවෙනි ක්වෙස්චන් එක RNA වල අඩංගු සීනි වර්ගය අහලා තියෙනවා. එතකොට RNA වල අඩංගු සීනි වර්ගය කිව්වහම අපිට මෙතන බලන්න පුළුවන් RNA වල අඩංගු සීනි වර්ගය මොනවාද? RNA කියන්නේ රයිබෝස් නියුක්ලික් ඇසිඩ් නේ. එහෙනම් මේ නමේම මුලින් කියවෙන්නේ සීනි වර්ගය. එහෙනම් රයිබෝස් ආන්සර් එක 3. මෙතන මම ඩිස්ක්‍රිප්ෂන් එක දාලා තියෙනවා. ඔයගොල්ලන් බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ රයිබෝස් sugar molecule එක. එහෙනම් in RNA you can see ribose sugar. ribose sugar එක තමයි තියෙන්නේ RNA වල. එහෙනම් ආන්සර් එක 3. question number 2 අපි ඉක්මනට යමු. සියලුම බැක්ටීරියා වල all bacteria ඒ කියන්නේ සියලුම බැක්ටීරියා වල පොදු common for all bacterias වලට common දේ මොකක්ද කියලා අහනවා. පොදු දේ. එතකොට නිර්වායු. එතකොට හැමෝම anaerobic ද නිර්වායුද? එහෙම නැහැනේ. aerobic අය ඉන්නවා. අපි දන්නවා facultative අය ඉන්නවා. ඊට පස්සේ මයික්‍රෝඑරොෆිලික් ශුද්ධවාතකාමී නිර්වායු, සවායු, වෛකල්පිත නිර්වායු මේ ආදි වශයෙන් ඉන්න අනිවාර්ය නිර්වායුම වෙන්න අවශ්‍ය නැහැ. එහෙනම් ස්වයංපෝෂී අපි දන්න සමහරු ප්‍රභාසංශ්ලේෂී සමහරු පරපෝෂී අන්න ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒතකොට හැමෝම ස්වයංපෝෂී නෑ. all are not photosynthetic නේද? එහෙනම් ප්‍රභාසංශ්ලේෂී ස්වයංපෝෂී කට්ටිය නැහැ. එහෙනම් විවිධ අය ඉන්න පුළුවන් නේ. එහෙනම් ඒක වෙන්නේ නැහැ. ඊට පස්සේ ව්‍යාධි ජනකයන්. එතකොට හැමෝම ව්‍යාධි ජනකයන්ද පැතජෙනික්ද? එහෙම නැහැ නේද? පැතජෙනික් නොවන අයත් ඉන්නවා. ව්‍යාධි ජනක නොවන අයත් ඉන්නවා. all bacteria ඒකසෛලික. හැමෝම ඒකසෛලික. ඔව්නේ අපි කතා වෙනවා පටන් ගන්නෙම යුනිසෙලියුලර් කියලානේ. ඒකසෛලික. එහෙනම් ආන්සර් එක 4. නම් කාර්මික ප්‍රයෝජනත් වෙන අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා. එහෙනම් හැමෝම ඉන්ඩස්ට්‍රියලි useful වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. right okay ඊළඟට question number 3 එකට ගිහිල්ලා බලන්න වෛරස් එකක් ගැන අහන්නේ. අපි වෛරස් වර්ග ගැන මේ විදිහට ඉගෙනගෙන තියෙනවා. එතකොට වෛරස් සෛලීය ව්‍යුහයක් නොමැත. virus doesn't have a cell structure එකක් නැහැනේ. එහෙනම් ඒක නිකන් මේ වගේ ප්‍රෝටීන් RNA or DNA අඩංගු ස්ට්‍රක්චර් එකක් නේ. එතකොට සෛලීය ව්‍යුහයක් නැහැ කියන එක හරි. අපෙන් අහන්නේ නිවැරදි එක. what is correct කියලා අහන්නේ. DNA and RNA DNA සහ RNA ද්විත්වයම අඩංගුයි. එහෙම තියනවද වෛරස් වල? එහෙම නැහැනේ. DNA or RNA. ඔය දෙකනේ තියෙන්න ඕනේ. DNA හරි RNA හරි එකක් තමයි තියෙන්නේ. හරි. එහෙනම් B වැරදි. බලමු C හරිද කියලා. සියල්ලන්ම අනිවාර්ය පරපෝෂිතින්. ඒ කියන්නේ ඕලා obligatory parasitic පරපෝෂිත වෙනවා. ඔව් අනිවාර්යයෙන්ම පරපෝෂින් තමයි වෛරස්. හරි. මෙතන අපි ඉගෙනගෙන තියෙන මේ විදිහට අනිවාර්යෙන් පරපෝෂින් තමයි වෛරස් කියන්නේ. හරි. එහෙනම් A හා C උත්තරේ 5 විය යුතුයි. The answer is 5. හරි. හතරවෙනි එකට යන්න. පහත එන්සයිමීය ප්‍රතික්‍රියාව සලකන්න. එන්සයිමැටික් රියැක්ෂන් එකක් දීලා තියෙනවා. ලැක්ටෝස් sugar ජල විච්ඡේදනය හයිඩ්‍රොලයිස් වෙනවා X and Y වලට. එතකොට ලැක්ටෝස් sugar එකක් කියලා කියන්නේ අපි දන්නවා
ඩයිසැකරයිඩ් එකක්. එහෙනම් ඩයිසැකරයිඩ් එක මොකද්ද ලැක්ටෝස් හැදෙන්නේ ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් වලින්. එහෙනම් X and Y ග්ලූකෝස් and ගැලැක්ටෝස් විය යුතුයි. මොකද මෙතන ග්ලූකෝස් ගැලැක්ටෝස් කන්ඩෙන්සේට් වල තමයි ලැක්ටෝස් හැදෙන්නේ. එහෙනම් මේක හයිඩ්‍රොලයිස් වුනහම ජල විච්ඡේදනය වුනහම මේ දෙන්න හැදෙන්න ඕනේ. රයිට්. දැන් මෙතන මම අනිත් ඒවාත් දීලා තියෙනවා ඒක තේරුම් ගන්න ඕන නිසා. හරි X සහ Y ගත්තාම ග්ලූකෝස් and galactose glucose and galactose තියෙන answer 3 වල. එහෙනම් answer එක 3. right. අපි යමු පස්වෙනි එකට රළු අන්තଃප්ලාස්ම ජාලිකාව rough endoplasmic reticulum කියන එක මගින් පරිවහනය කරන්නේ කුමක්ද? ඒක හරහා ඒකෙන් පරිවහනය කරන්නේ. ඒකේ ප්‍රධාන කාර්යය මොකක්ද කියලා ලිපිඩ, ප්‍රෝටීන, මේද අම්ල, khනිජ ලවණ, කාබෝහයිඩ්‍රේට් මේවා පරිවහනය කරනවාද කියලා අහලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ ඒකේ තියෙන විස්තර. RER එකක් රළු අන්තර්ප්ලාස්ම ජාලිකාවක් කොහොමද තියෙන්නේ සෛලයේ කියන එක. එතකොට ජාලිකාව පැතලි මඩි වලින් යුක්ත වන මෙහි පිටත පටලය රයිබෝසෝම සම්බන්ධ වියත මේවායි කෘත්‍ය වන ප්‍රෝටීන පරිවහනයයි. එහෙනම් ආන්සර් එක මොකක්ද? රළු අන්තර්ප්ලාස්ම අන්තර්ප්ලාස්ම ජාලිකාවේ RER එක ප්‍රෝටීන පරිවහනය. එහෙනම් ආන්සර් එක 2. අපිට බැරි වෙලාවත් මෙතන ස්මූත් එන්ඩෝප්ලාස්මික් රෙටිකියුලම් එකක් දීලා තිබ්බනම් සිනිඳු අන්තර්ප්ලාස්ම ජාලිකාවක් දීලා තිබ්බනම් මේ වගේදී ගොඩක් වෙලාවට පරිවහනය කරන්නේ ස්ටෙරොයිඩ් ප්‍රෝටීන අන්න ඒ වගේ. හරි. RER එකක් අහලා තියෙන හින්දා මෙතන ප්‍රෝටීන් තමයි ආන්සර් එක. right. අපි යමු ඇමයිනෝ අම්ල සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය. what is correct for the amino acid? එහෙනම් ඇමයිනෝ ඇසිඩ් එකක් ගැන අහුවොත් මොනවද? පෙප්ටයිඩ් බන්ධනයක් ඇත. ඇමයිනෝ අම්ලයක ඇමයිනෝ අම්ලයක පෙප්ටයිඩ් බන්ධනයක් තියෙනවද? ප්‍රෝටීන් වලින් ඇමයිනෝ අම්ල එකතු වෙලා පෙප්ටයිඩ් බන්ධනය හැදෙන්නේ. මේ ප්‍රෝටීන් එකක් හැදෙද්දී පෙප්ටයිඩ් බොන්ඩ් එකක් හැදෙන්නේ. එහෙනම් මේකේ එහෙම එකක් නැහැ. හරි. එහෙනම් දෙවෙනි එක බලන්න කාබොක්සිලික් අම්ල කාණ්ඩයක් තියනවලු ඇමයින් කාණ්ඩයක් තියනවලු. හරි නේද? එහෙනම් ඒ කතාව හරි. එහෙනම් ආන්සර් එක 2 වෙන්න ඕනේ. ඊට පස්සේ එකත් අපි නිකන් බලන්න යන් ඇමින් කාණ්ඩයේ කාබොක්සිලික් අම්ල කාණ්ඩය නෑ. ඇමින් කාණ්ඩයේ කාබොක්සිලික් කාණ්ඩයයි මේ ඇල්ෆා කාබන්ට තමයි බැඳිලා තියෙන්නේ. මේ දෙන්න අතර බන්ධනයක් වෙනම හැදිලා නෑ. right. එතකොට මෙතන පටල ගන්න පුළුවන් කෙනෙක්ට ප්‍රෝටීන් එකක් ගැන අහුවනම් මෙතන ඇමින් කාණ්ඩය අන්න කාබොක්සිලික් කාණ්ඩයට බැඳිලා තියෙනවා. ප්‍රෝටීන් එකක් ගැන අහුවා. හැබැයි මේ අහන්නේ ඇමයිනෝ අම්ලයක් ගැනනේ. එතකොට එහෙම වෙන්නේ නැහැ. ඇමයිනෝ අම්ලයක එහෙම කතාවක් නැහැ. කාබොක්සිලික් අම්ලය කාණ්ඩයට අයත් කාබන් පරමාණු නැහැ. කාබොක්සිලික් අම්ලයට අයත් කාණ්ඩය නෙවෙයි මේ කාබන් පරමාණු නේ ඇල්ෆා කාබන් කියන්නේ. මේ සියලු දෙනාම සම්බන්ධ කරගෙන ඉන්න කාබන් එකට තමයි ඇල්ෆා කාබන් එක කියලා කියන්නේ. එයා R ගෲප් එකක්, හයිඩ්‍රජන් එකක්, කාබොක්සිලික් ගෲප් එකක් සහ ඇමයින් ගෲප් එකක් කියන හතර දෙනාම බඳලා තියාගන්නවා එයාට. එයා තමයි ඇල්ෆා කාබන් එක. නැතුව මේ කාබන් එක නෙවෙයි. සමහර ඇමයිනෝ අම්ල වල පමණක් කාබොක්සිලික් අම්ලයක් අඩංගුයි නෑ. හැම එකටම කාබොක්සිලික් කාණ්ඩ අඩංගුයි. හරි. එහෙනම් ආන්සර් එක 2. 7 වෙනි එක. සබන් නිෂ්පාදනය ගැන අහලා තියෙන්නේ සිට්‍රික් අම්ලය සබන් සමග මිශ්‍ර කිරීමට හේතුව. So why citric acid is mixed with soap in soap production? soap production එකේදී citric අම්ලය දාන්නේ. මේ බලන්න මේ ට්‍රයිග්ලිසරයිඩ් එකට අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාපුවම ග්ලිසරෝල් එක හැදිලා සෝප් විදියට මෙයා ප්‍රෙසිපිටේට් කරගන්න පුළුවන්. හරි. එතකොට අපි මෙතන සිට්‍රික් අම්ලය අපි දන්නවා මෙතන කාණ්ඩ 4ක් යටතේ තමයි සබන් හදීම කරන්නේ. සැපොනීකරණය, සැපොනිෆිකේෂන්, removal of glycerin, glycerin ඉවත් වීම, ඊට පස්සේ purification of soap, ඊට පස්සේ final soap නේද? එතකොට මේ wet soap එකට තමයි අපි තෙත සබන් එකට තමයි සිට්‍රික් අම්ලය දාන්නේ නේ. අම්ලයක් දාන්නේ ඇයි අපි මෙතන? අපි පාවිච්චි කරන්නේ මේ පරීක්ෂණ මේ ප්‍රතික්‍රියාවේදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඇස්දී මොකද්ද? ප්‍රබල භෂ්මයේ විදියනේ. ඉතින් මේක සබන් හැදුනට පස්සේ ඉතුරු වෙලා තියෙන්න පුළුවන් නේ. එතකොට ඒක අපේ හැමට හානිද toxic for skin. එහෙනම් අපි මෙතනදී මොකද කරන්නේ? යාව නියුට්‍රලයිස් කරන්න. උදාසීන කරන්න සිට්‍රික් ඇසිඩ් පාවිච්චි කරනවා. හරි. එතකොට අපේ ආන්සර් එක number 7 වල ආන්සර් එක උදාසීන කිරීමට number 1 for neutralization. හරි. okay. ඊළඟට අපි 8 වෙනි question එකට නිෂ්පාදන ක්‍රියාවලියේදී නිෂ්පාදක විසින් මුහුණ දෙන පහත ගැටලු සලකන්න.
in a production process, a producer will feel will have to face these problems. So what are the problems? අපි බලමු මොනවද problems කියලා. තුනක් දීලා තියෙන ABC කියලා problems. ඒ ගත්තොත් එහෙම අමුද්‍රව්‍ය ප්‍රවාහනයට යන අධික පිරිවැය. දැන් අමුද්‍රව්‍ය ප්‍රවාහනයට අධික පිරිවැයක් යනවා කියන්නේ high cost for transportation of raw materials. ඒක වෙන්න පුළුවන් නේ. ඔව් එහෙම එකක් වෙන්න පුළුවන්. එයාට ලොකු ප්‍රශ්න වලට ඒකට මුහුණ දෙන්න පුළුවන්. දැන් අද වගේ කාලෙකත් ඒක සාධාරණයි. ඊට පස්සේ B වල කියනවා අවසාන නිෂ්පාදනයේ ගුණාත්මක බව පවත්වා ගන්න. ඔව් ඒකත් නිෂ්පාදන ක්‍රියාවලියේ නිෂ්පාදකයෙකු විසින් මුහුණ දෙන ගැටලුවක් වෙන්න පුළුවන්. හරි. එතකොට C පෙර සැකසුම් ක්‍රියාවලියේදී අමුද්‍රව්‍ය හානි වීම loss of raw material in the previous pre preparation හරි processing. එතකොට එහෙම එකක් වෙන්න පුළුවන්. අමුද්‍රව්‍ය වල ගුණාත්මක බව පවත්වා ගැනීම මගින් ඉහත කවර ගැටලු අවම කරගත හැකිද? එතකොට what are the problems මේ problems තුනක් තමයි මේ දීලා තින්නේ. එතකොට මේ problems අඩු කරගන්න පුළුවන් ක්‍රම මොනවා මගින්ද? Using a quality raw materials. So what are the problems that can be overcome or reduce their effects by using quality raw materials? එහෙම එකක් තමයි මෙතන අහන්නේ. එහෙනම් එතෙන්දී quality raw materials පාවිච්චි කරොත් can we overcome the A? අපිට overcome කරන්න පුළුවන් ද ඒක අඩු කරගන්න පුළුවන්ද? බෑ නේද? එහෙනම් ඒ එන්නේ නැහැ. අමුද්‍රව්‍ය ප්‍රවාහන යන පිරිවැය වෙනස් වෙන්නේ නැහැ නේ quality raw material එක පාවිච්චි කරා කියලා නේ. හරි. ඊට පස්සේ නම් A තියෙන උත්තරේ එන්න බෑ. B හා C වෙන්න ඕනේ. B අවසාන නිෂ්පාදනයේ ගුණාත්මක බව පවත්වා. ගුණාත්මක බව පවත්වා ගන්න අවසානව ප්‍රොඩක්ට් එකේ හොඳ raw materials පාවිච්චි කරන්න ඕනේ. එහෙනම් අපිට මේ problem එක overcome කරන්න පුළුවන්. එහෙනම් using quality raw materials we can reduce the bad effects of negative effects of B. And then come to C. C වලට එන්න පෙර සැකසුම් ක්‍රියාවලියේදී අමුද්‍රව්‍ය හානි වීම. අමුද්‍රව්‍ය හානිය වළක්වා ගන්නත් පුළුවන් quality raw materials පාවිච්චි කරොත්. ගුණාත්මක අමුද්‍රව්‍ය පාවිච්චි කරොත්. එහෙනම් B හා C දෙකම එන උත්තරේ පහ වෙන්න ඕනේ මේකට. මොකද if the raw material is not in good quality, so the loss is high. Right? එහෙනම් answer එක පහ. Right. අපි යමු question number 9. ප්‍රශ්න අංක 9. පරිසරය මගින් පද්ධතියක් වෙත සපයන තාප ප්‍රමාණය 100යි. හරි. පද්ධතිය වෙතට 100ක් එනවා. ජූල්. පද්ධතිය මගින් 40ක් රඳවාගෙන හරි 40ක් තියාගන්නවා පද්ධතියෙන්. ඉතිරිය පරිසරය වෙත මුදා හරිනවා. ඊටු ටික පරිසරයට මුදා. විශ්වයේ සමස්ත ශක්තිය අපි දන්නවා. So here it asks for a particular system, the environment give 100 joule energy, and that system, right? That system keeps 40 joules and release 60 joules to the environment again. So what is the energy change? The whole energy change in the universe. ඇත්තටම අපි දන්නවා energy is a constant, no? එහෙනම් energy එක constant නම් නියතයක් නම් ශක්තිය මවන්නත් බෑ නසන්නත් බෑ. එහෙනම් විශ්වයේ ශක්ති පරිවර්තනය කීයද? 100ක් ආවා. මේ පද්ධතියත් විශ්වයේ කැලලනේ. The system is a part of the universe නේ. එහෙනම් පද්ධතිය 40ක් තියෙනවා. again ආයෙ දුන්නා එළියට 60. එහෙනම් දීපු ශක්තිය 100යි. වැය වුණ ශක්තිය සහ පිට කළ ශක්තිය සහ ඉතුරු වුණ ශක්තිය ඒකෙත් එකතුව 40 60යි 100යි. එහෙනම් ශක්ති වෙනස in the universe විශ්වයේ ශක්ති වෙනස කීයද? පරිසරයේ ශක්තිය 100යි. හරි පරිසරයෙන් පද්ධතිය වෙතටනේ ආවේ. එතකොට +100යි. පද්ධතියෙන් කොච්චරක් දුන්නද? පද්ධතියෙත් 100යි නේ. ඇයි 40ක් අරගෙන 40ක් පද්ධතිය තියෙනවා. ආපහු පරිසරයට දුන්න 60ක්. හරි. එතකොට විශ්වයේ බිඳුවයි. විශ්වයේ ශක්ති වෙනසක් වුණේ නැහැ. විශ්වයේ ශක්තිය වෙන වෙන ෆෝම්ස් වලින් තියෙනවා. 40ක් මෙතන තියෙනවා. 60ක් ආපහු එළිය තියෙනවා නේ. අන්න ඒ වගේ කතාවක් තමයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. හරි.
හරි. අපි යමු 10 වෙනි ක්වෙස්චන් එකට. කොහෙන් ගත්තත් විශ්වයේ මතක තියාගන්න ශක්ති වෙනසක් වෙන්නේ නැහැ. ඒක වෙනස බිඳුවම තමයි. මොකද ඒ තිබ්බ එනර්ජි එක එහෙම තියෙන නිසා. හරි. question number 9 එකට answer එක 2. answer එක 2. question number 10 වලට යමු. අමුද්‍රව්‍ය ලෙස ඝනයක් හෝ ද්‍රවයක් යොදා ගන්නා නිෂ්පාදන ක්‍රියාවලියකදී රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවේ. Now raw materials are solids and liquids, so they are doing a chemical reaction there. එම ප්‍රතික්‍රියාවේ තාපදායක ස්වභාවය නිසා ක්‍රියාවලිය පුරා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වේ. So this reaction is an exothermic one. ඊට පස්සේ මේක මොකද කියන්නේ? නිසා ක්‍රියාවලිය පුරා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය during that reaction the ශීඝ්‍රතාවය කියන්නේ rate of the reaction is increasing. හරි. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය නියතව පවත්වා ගැනීමට සුදුසුම ක්‍රමය. so මේකේ හැම වෙලේම මේකේ වෙන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. එහෙනම් මේක අපිට ඕනේ නියතව තියාගන්න. we want to constant keep the rate of reaction at a constant. හරි. එහෙනම් අපි මොකද කරන්නේ? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියලා බලපාන සාධක අපේ මතකයට එන්න ඕනේ. ප්‍රතික්‍රියාවල ප්‍රතික්‍රියකවල reactants වල concentration එක හරි ඝන ප්‍රතික්‍රියාවල ස්වභාවය පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වගේ බලන්න පුළුවන් surface area of the reactants of solids right solid reactants එහෙම නැත්නම් උෂ්ණත්වය temperature සහ ඊට පස්සේ උත්ප්‍රේරක catalysts දැන් අපි මෙතනදී මොකද්ද කරන්න ඕනේ අපිට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය නියතව තියන්න ඕනේ දැන් මේක හැම වෙලෙම වැඩි වෙවි තියෙන්නේ එහෙනම් නියතව තියාගන්න to make it constant what we have to constant එක තියාගන්න මොකද කරන්න ඕනේ ප්‍රතික්‍රියා මිශ්‍රණය තව තව රත් කරොත් further heating එහෙනම් තවත් ශීඝ්‍රතාවය වැඩි වෙනවානේ ඊට පස්සේ ප්‍රතික්‍රියා මිශ්‍රණය කලවම් කරොත් තවත් ප්‍රතික්‍රියක එකිනෙකට ගැටීම වැඩි වෙනවානේ collision වැඩි වෙනවා collisions ගාන වැඩි වෙනකොට මොකද වෙන්නේ ආපහු ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය rate of reaction වැඩි වෙනවා right so ඊට පස්සේ ඝනයේ එකවර ද්‍රවයට එකතු කිරීම ඝනයේ එකවර ද්‍රවයට එකතු කරොත් එතනත් තාපදායක ප්‍රතික්‍රියාව එක්සොතර්මික් ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය වේගයෙන් සිද්ධ වෙනවානේ ද්‍රවය සෙමින් ඝනයට එකතු කරනවා ද්‍රවය සෙමෙන් ඝනයට එකතු සෙමෙන් so අපි මේ දෙක collision දෙන්න ප්‍රතික්‍රියක එකිනෙකට හම්බ වෙන වේගය අඩු කරනවා සෙමෙන් එකතු කරද්දී එහෙනම් අපිට කොහොම හරි මේක ශීඝ්‍රතාවය යම්කිසි මට්ටමක තියාගන්න පුළුවන්කමක් තියෙනවා එහෙනම් ආන්සර් එක 4 වෙන්න ඕනේ අපි පහත් නිකමට බලමු ඝනය කුඩු කරලා ද්‍රවයට එකතු කරොත් surface area එක ගොඩක් වැඩි වෙනවා මේ කුඩු කරාට පස්සේ එතකොට reactants එකිනෙකට ගැටෙන ප්‍රතික්‍රියක එකිනෙකට ගැටෙන වර්ගඵලයේ වැඩි වෙන හින්දා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒ නිසා අපිට මෙතන ආන්සර් එක විදිහට ගන්න වෙන්නේ number 4 ද්‍රවයේ සෙමින් ඝනයට එකතු කරනකොට ප්‍රතික්‍රියක දෙක එකිනෙකට හමු වෙන වේගය අඩු වෙන නිසා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වෙනවා. ඊට පස්සේ secondary water purification ද්විතීයික ජල පිරියම් කිරීමේ water treatment එකක් ගැන අහලා තියෙනවා. ඒවා එකක් භාවිතා කරන්නේ මොන වගේ වෙලාවකට? දිය වූ වායු ඉවත් කිරීමට අපි පාවිච්චි කරනවද? නෑ එහෙම වෙලාවක පාවිච්චි කරන්නේ නෑ. ශුද්‍ර ජීවීන් විනාශ කිරීමට නෑ. ඒවත් අපි කරන්නේ ගොඩක් වෙලාවට අවසාන අවස්ථාවල තෘතීක වගේ ඒවා. හරි ඊට පස්සේ අදාළ අද්‍රව්‍ය අංශ ඉවත් කරන්නේ අපි මොන වගේ වෙලාවටද? පළවෙනි primary treatment ප්‍රාථමික ජල පිරියම් කිරීමෙන්නේ. ඊට පස්සේ දිය වූ ලෝහ අයන ඉවත් කිරීමට. ඔව්. එහෙමද? දිය වූ ලෝහ අයන ඉවත් කරන්න පාවිච්චි කරනවද අපි? ලෝහ අයන ඉවත් කරන්නේ ඒවත් අපි පාවිච්චි කරන්නේ tertiary වගේ තුන්වෙනි චාතුර්ථක ඒ වගේ අවස්ථාවලදී තමයි අපි magnets එහෙම දාලා අයින් කරන්නේ අවසාන අවස්ථාවලදී. එහෙනම් ද්විතීයිකයකදී නෙවෙයි. ද්විතීයිකයකදී අපි මොකද කරන්නේ? ඔක්සිජන් දීලා aerobic digestion එහෙම නැත්නම් anaerobic digestion අන්න එහෙම ඒවානේ කරන්නේ ද්විතීයික පිරියම් කිරීමේදී. එහෙනම් මෙතන කාබනික සංඝටක ඉවත් කිරීම BOD, COD වගේ දේවල් අඩු කරන එක තමයි අපි මෙතනදී කරන්නේ. එහෙනම් උත්තරේ 5. මෙතනින් ඔයගලන්ට ඒක බලා ගන්නත් පුළුවන්. හරි. right. ඊට පස්සේ 12 එන්න පහත සඳහන් හේතු නිසා CFC වෙනුවට HCFC භාවිතය මගින් ඕසෝන් ස්තරයට සිදුවන හානිය අවවන බව ශිෂ්‍යයෙක් ප්‍රකාශ කරයි. හරි. CFC ක්ලෝරෝෆ්ලෝරෝකාබන් වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන් හයිඩ්‍රොක්ලෝරෝෆ්ලෝරෝකාබන් HCFC. ඔව් මොකද ක්ලෝරෝෆ්ලෝරෝකාබන් වල
ක්ලෝරින් සහ ෆ්ලෝරින් තියෙන. මේවා අධික වාෂ්පශීලීනේ. ඒතකොට මේවට වායුගෝල ඉහළ ස්තරයට ගිහිල්ලා they can deplete the ozone layer. හරි, by producing chlorine free radicals නේ. free radicals හදනවා ක්ලෝරින් වල. හරි. එහෙනම් එයාගෙන් එහෙම දෙයක් වෙනවා. එහෙනම් අපි එයා පාවිච්චි කරන එක නවත්තන්න ඕනේ. ඒ නිසා ඒවා තමයි HCFC කියන ඒවා. ඊට පස්සේ මේ එක ක්ලෝරින් එකක් රීප්ලේස් කරනවා CH3 වලින් නේ. CH3 වලින්. එහෙම නැත්නම් H වලින් රීප්ලේස් කරන්නත් පුළුවන්. හරි. මීතයිල් ඊට පස්සේ අයිසෝබියුටේන් වගේ පාවිච්චි කරලා මේකේ වාෂ්පශීලීතාවය අඩු කරන්න පුළුවන්. මෙතන ඉඳන් මේ පැත්තට යනකොට වාෂ්පශීලීතාවය අඩු වෙලා මෙයා R600A වගේ වෙනකොට මෙයාට ඕසෝන් වියනට කරන්න පුළුවන් හානිය අඩු කරලා දානවා. හරිද? එතකොට මෙතන අනිත් එක තමයි මේ හයිඩ්‍රජන් පරමාණු සම්බන්ධ කරලා HFC වායු හදන්න පුළුවන්. හරි. හයිඩ්‍රෝෆ්ලෝරෝකාබන් right, මෙතන හයිඩ්‍රෝක්ලෝරෝෆ්ලෝරෝකාබන් මේවත් යම් මට්ටමකට වාෂ්පශීලී ක්ලෝරින් අඩංගු නිසා ඒවටත් ෆ්‍රී රැඩිකල් හදන්න පුළුවන්කම තියෙනවා. ඒකෙන් ඕසෝන් ලේයර් එක ඩිප්ලීට් වෙනවා. හරි. එතකොට මෙතන කියලා තියෙන්නේ නිවැරදි එක තෝරන්න කියලා. අපිට බලමු මෙයා කියන ප්‍රකාශ මොනවද කියලා. HCFC හි CH බන්ධනය ඉහළ වායුගෝලයට ළඟා වීමට ප්‍රථම බිඳී යාම. බලන්න මෙතන අපේ තියරි එකේ තියෙනවා යටත් පිරිසෙන් CH බන්ධනයක් පැවතීමයි මේ HCFC හි ඇති CH බන්ධනය ඕසෝන් වියන පවතින ස්තරගෝලයේ ළඟා වීම ප්‍රථම විඛණ්ඩනය වී HCFC ඉහළ වායුගෝලයට යාම සීමා කරනවා. හරි නේද එහෙනම්? ඉහළ වායුගෝලයට යන එක සීමා කරනවා මේ H බන්ධනය කැඩිලා. හරි. එතකොට පවතින අධික වාෂ්පශීලීතාවය ඒක විඛණ්ඩනය වී විඛණ්ඩන භාජන නොවි ඕසෝන් වෙන කර ළඟා වීමේ යම් සම්භාවිතාවයක් තියනවලු අධික වාෂ්පශීලීනේ මෙයා. ඒ නිසා මෙයාට විඛණ්ඩනය නොවි යෑමේ හැකියාවකුත් තියෙනවා. නමුත් බිඳුනොත් බැරි වෙලාවත් එයා යන්නේ නැහැ ඕසෝන් වියන දක්වා. එහෙනම් බන්ධනයේ ඉහළ වායුගෝල ළඟා වීමට ප්‍රථම බිඳී යාමෙන් ඕසෝන් වියනට සිදුවන හානිය අවම කරගන්න පුළුවන් HCFC භාවිතා කිරීමෙන්. එහෙනම් ඒ අපිට උත්තරයක් විදියට ගන්න පුළුවන්. B බලන්න. HCFC හි ක්ලෝරින් නොමැති වීම නෑ. එහෙම නෑනේ. හයිඩ්‍රෝක්ලෝරෝෆ්ලෝරෝනේ. නම් ක්ලෝරින් නඩංගුයි. එහෙනම් B එන්නේ නෑ. B වැරදි. C භාවිතයට කරන HCFC ප්‍රමාණය CFC ප්‍රමාණයට වඩා අඩු වීම. එහෙම එකක් ගැන අදහසක් තියෙනවද? ඒක නිකන් අර කොහෙටත් නැති වාක්‍යයක්නේ. භාවිතයට කරන HCFC ප්‍රමාණය CFC ප්‍රමාණයට වඩා අඩු වීම. එහෙම එකක් නෑනේ. පාවිච්චි කරොත් ඒ පාවිච්චි කරන ගෑස් එක උපරිමයට පාවිච්චි කරනවානේ. එහෙනම් C එන්නත් බෑ. උත්තරේ A පමණි. උත්තරේ එහෙනම් 1 12ට 1. හරි. අපි යමු 13 වෙනි ප්‍රශ්නෙට. කර්මාන්ත ශාලාවල භාවිතා වන සුපිරිසිදු නිෂ්පාදන ප්‍රවේශය මගින්. සුපිරිසිදු නිෂ්පාදනය කියලා කියන්නේ cleaner production. හරි. ඒකෙන් මොකද්ද වෙන්නේ කියලා. So what happened? මේකෙන් සුපිරිසිදු නිෂ්පාදනය මොකද්ද වෙන්නේ? අමුද්‍රව්‍ය භාවිතය අවම කිරීම. අමුද්‍රව්‍ය භාවිතය ඇත්තරම අවම කිරීමක් සිද්ධ වෙනවා. අපි අවශ්‍ය ප්‍රමාණයට විතරයි මෙතන පාවිච්චියට ගන්නෙ. ස්වභාවික සම්පත් භාවිතය වැඩි කරන්නේ නැහැ. අපි natural resources භාවිතයත් අවම කිරීමක් තමයි කරන්නේ. පරිසරයට අපද්‍රව්‍ය මුදා හැරීම වැඩි කිරීම. increase the wastage. නෑ එහෙම එකක් නෑ. ඒකත් අපි අඩු කරනවා. we reduce the wastage. නේ එහෙනම් තුන්වෙනි එකත් වැරදි, දෙක වැරදි. හතර කර්මාන්තය වෙන්කොට ඒවා ස්වාධීන කරගෙන නෑ. no we do not do isolation නේද? independency. එහෙම එකක් කරන්නේ නෑ. පිරිසිදු අමුද්‍රව්‍ය භාවිතා කරන පිණිස නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රතිසැලසුම් කෙරේ. පිරිසිදු අමුද්‍රව්‍ය භාවිතා කරන්නද? එහෙම එකක් නෑ. නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රතිසැලසුම් කරනවා. නමුත් පිරිසිදු අමුද්‍රව්‍ය භාවිතා කරන්න බලාගෙනම නෙවෙයි. එහෙම එකක් නෙවෙයි. මේ අපේ ක්‍රියාවලිය ප්‍රතිසැලසුම් කරන්නේ නිෂ්පාදනයේ ක්වොලිටි එක වැඩි කරගන්න මිසක් පිරිසිදු අමුද්‍රව්‍ය භාවිතා කරන්න ඕන නිසා එහෙම කරනවා නෙවෙයි. එහෙනම් පහත් නෙවෙයි. උත්තරේ 13ට 1 අමුද්‍රව්‍ය භාවිතය අවම කිරීම. ඒ කියන්නේ භාවිතය අවම කරලා ප්‍රොඩක්ෂන් එක අඩු කරනවද? නැහැ. අපි නිසි ප්‍රමාණයට පමණයි අමුද්‍රව්‍ය භාවිතා කරන්නේ. අමතරින් එක්සස් යූස් කරන්නේ නැහැ අමුද්‍රව්‍ය. හරි? එහෙනම් මේ තියෙන්නේ ඒ සුපිරිසිදු නිෂ්පාදනයේ ප්‍රධාන අරමුණු. එහෙනම් 1 නිවැරදි 13ට උත්තරේ 1. right.
අපි යමු 14 වෙනි ප්‍රශ්නෙට. ජලයේ ප්‍රමිත නිර්ණායක water quality parameters කියන ඒවා සම්බන්ධ පහත කුමන ප්‍රකාශය නිවැරදිද? What is correct for water quality parameters? සමස්ත ශුද්ධජීවීන් සංඛ්‍යාව BOD මගින් නියෝජනය වේ. ශුද්ධජීවීන් සංඛ්‍යාව බලන්න, BOD කියන්නේ the amount of oxygen required for oxidation of organic compounds by microorganisms. It is an indirect measurement of biodegradable organic matter present, right? Biodegradable organic matter තමයි BOD මගින් නිරූපණය වෙන්නේ. හරි. සමස්ත ශුද්ධජීවීන් සංඛ්‍යාව BOD මගින් නියෝජනය වේ. බලමු දෙවනි. එහෙනම් ඒක වෙන්න බෑ නේද? ඕගනික් මැටර් ප්‍රමාණය නේද? එහෙනම් එක එන්න බෑ. ඊට පස්සේ බලමු දෙක. සමස්ත අවලම්බිත ඝන ප්‍රමාණය අවිලතාව මගින්. අවිලතාවේ turbidity is a measure of amount of suspended particles in the, හරිනේ. අවිලතාවේ අවලම්බිත ද්‍රව්‍ය ප්‍රමාණය තමයි අවිලතාවය කියන්නේ නේ. එහෙනම් උත්තරේ 2. අපි මේ තුනත් නිකමට සාකච්ඡා කරගෙන යන්නේ. දියවැති ඔක්සිජන් ප්‍රමාණය කාබන් COD මගින් නැහැ. දියවැති ඔක්සිජන් ප්‍රමාණය නේද? The amount of oxygen required to oxidize the organic matter contained in the sample by strong chemical oxidants. අන්න ඒක තමයි අපි කියන්නේ COD කියලා. හරි? ඒ කියන්නේ රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා අපි කොච්චරක් organic matter oxidize කරන්න තියනවද කියන එක තමයි COD, chemical oxygen demand වලින් කියන්නේ. හරිද? එහෙනම් මේකත් වැරදි. දීවේති ඝන සංයෝග ප්‍රමාණය සන්නායකතාවය මගින් නැහැ. එහෙම එකක් නැහැ නේ. conductivity එක කියන්නේ මොකද්ද? dissolved iron ප්‍රමාණය. කොච්චර අයන ප්‍රමාණයක් dissolve වෙලා තියෙනවද වතුරේ දිය වෙලා තියෙනවද කියන එක තමයි සන්නායකතාවය මගින් කියන්නේ. එහෙනම් මේකත් නෙවෙයි. දීවේති සමස්ත කාබනික සංඝටක ප්‍රමාණය BOD ඇසුරෙන් ප්‍රකාශ වේ. සමස්ත කාබනික සංඝටක ප්‍රමාණය. ඒක ගත්තොත් එහෙනම් BOD කියන්නේ අපි දැන් මෙතන දන්නවා measurement of biodegradable organic matter. එතකොට සමස්ත කාබනික සංඝටක සංඛ්‍යාවද නැත්නම් ශුද්ධජීවීන් මගින් වියෝජනය කර හැකි කාබනික සංඝටක ප්‍රමාණයද? BOD කියන්නේ බයෝකෙමිකල් නේ. ශුද්ධජීවීන් මගින් වියෝජනය කළ හැකි කාබනික මැටර් සංඛ්‍යාව, ඕගනික් මැටර් සංඛ්‍යාව. එහෙනම් සමස්ත නෙවෙයි. ටෝටල් එක කියන්නේ මොකද්ද? BOD plus COD නේ. රසායනික ද්‍රව්‍ය මගින් පුළුවන් ප්‍රමාණයයි ශුද්ධජීවීන් මගින් පුළුවන් ප්‍රමාණය දෙකම තමයි සමස්ත කියලා කියන්නේ. එහෙනම් මෙතන BOD මගින් කියන්නේ සමස්ත නෙවෙයි. එහෙනම් ඒකත් වැරදි. උත්තරේ 2. අපි යමු 15 වෙනි එකට. ඇසිඩ් වැලියු එක. එහෙම නැත්නම් ඇසිඩ් අංකය කියලා කියන්නේ මොකද්ද? යම්කිසි තෙලක, ශාක තෙලක. right. මෙතන අපේ තියරි එක කෙලින්ම දීලා තියෙනවා. නිදහස් මේද අම්ල free fatty acid ප්‍රමාණය සාපේක්ෂව ඉහළ යාම ජෛව ඩීසල් නිෂ්පාදනය සුදුසු නොවේ කියලා කියනවා. ඊට පස්සේ ශාක තෙල් වල වූ නිදහස් මේද අම්ල ප්‍රමාණය මැන දක්වනුයේ ඇසිඩ් අංකයෙන්. එහෙනම් නිදහස් මේද අම්ල free fats ප්‍රමාණය තමයි, fatty acid ප්‍රමාණය තමයි නිදහස් මේද අම්ල ප්‍රමාණය ඇසිඩ් වැලියු එක විදිහට ගන්නෙ. එහෙනම් මෙතන pH අගයද නැහැ, ආම්ලිකතාවයද නැහැ, මේද අම්ල ප්‍රතිශතයද නැහැ. නිදහස් මේද අම්ල free fatty acids ප්‍රමාණය. එහෙනම් ආන්සර් එක 4 15ට. right. ඊට පස්සේ යමු 16 නිස්සාරණය පිළිබඳ කියලා තියෙනවා. ප්‍රතිවාහ ක්‍රමය සඳහා විශාල ද්‍රාවක පරිමාවක් අවශ්‍ය වේ. මේකෙන් සත්‍ය ගහන්නේ අපි දන්නවා පරිවෘත්තජ secondary metabolites how to extract them. ඒතර මෙතන අහන්නේ what is correct with the what is true with the secondary metabolite extraction. හරි. එතකොට ප්‍රතිවාහ ක්‍රමය reflux ක්‍රමය විශාල ද්‍රාවක පරිමාවක් අවශ්‍ය වේ. නැහැ, එහෙම නැහැ. ඒක වැරදි. High volume of solvents are required for reflux method. No. හුමාල ආසවණෙන් ජලය රහිත නිස්සාරකයක් නිපද වෙන්නේ නැහනේ. හුමාලෙත් මොකද වෙන්නේ? water තියෙන්නේ නේ. එතකොට එයත් නිස්සාරණයේදී මෙතන කන්ඩෙන්ස් කරනකොට එයත් වතුර මේ මිශ්‍රණයට එන්න පුළුවන් නේ. එහෙනම් ජලය රහිත කියලා කියන්න බෑ. ඊට පස්සේ ගියොත් තාප අස්ථායි සංයෝග නිස්සාරණය සඳහා ප්‍රතිවාහ ක්‍රමේදී අපි තාපය දෙනවනේ. එහෙනම් තාප අස්ථායි ඒවා කොහොමද එතන තියාගන්නේ? තාප අස්ථායිවත් විනාශ වෙනවා. එහෙනම් ඒ ක්‍රමේ ඒකෙදි ප්‍රතිවාහ ක්‍රමේ හරියන්නේ නැහැ තාප අස්ථායි සංයෝග. For heat unstable products we cannot use reflux method as we use the heat, because heat can destroy the thermosensitive secondary metabolites. Right? In steam distillation
the product will contain water. Then second one is wrong. Then fourth one, උමාලා ආසවනය සඳහා ශාකමය ද්‍රව්‍ය ජලය සමග මිශ්‍ර කළ යුතුයි. නෑ එහෙම එකක් කරලා නැහැ නේ මේ බලන්න steam distillation කරනදී. In the steam distillation we pass the steam through the sample, no? So we do not mix the sample with the water. right. එහෙනම් ඉටි තුලට නිස්සාරණය කරන ලද සංඝටක එතනෝල් භාවිතයෙන් වෙන් කරගත හැකි වේ. ඉටි තුලට නිස්සාරණය කරනකොට ඉටි වලට අපි ගන්නවා මල් පෙති මේ විදිහට දාලා එන්ෆ්ලුවරේජ් වලදී අපි මෙහෙම we can lay the flowers on wax and ඊට පස්සේ අපිට මේක press කරන්න පුළුවන් නේ. එතකොට මේකේ තියෙන සුවඳ ಜಾති ඔක්කොම ඉටි වලට යනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඉටි එක එතනෝල් වල ඇල්කොහොල් වල දිය කරනවා. ඒකල ඇල්කොහොල් වලට ඒක ගන්නවා. ඊට පස්සේ ඇල්කොහොල් ටික වාෂ්ප කරලා දාලා අපිට පුළුවන් අදාළ සංඝටකේ වෙන් කරගන්න. එහෙනම් උත්තරේ 5 16ට. ප්‍රශ්න අංක 17 බලන්න සගන්ධ තෙල් essential oils ගැන තමයි මෙතන අහන්නේ. essential oil වල විස්තර ටික ඔක්කොම මෙතන දීලා තියෙනවා. ජලයේ අද්‍රව්‍යයි. හරි ඒවා ජලයේ අද්‍රව්‍යයි. ඊට පස්සේ මේවා මොනවාද? වාෂ්පශීලී කාබනික සංයෝග. yes volatile organic compounds. volatile organic compounds තමයි නේද? සමහර වෙලාවල volatile organic compounds එතකොට AB කියන දෙන්නම හරි. එහෙනම් දැනට ආන්සර් එක 3. අපි බලමු ආවේනික වර්ණයක් ඇත නැහැ. අපි දන්න characteristic order එකක්. ආවේනික ගන්ධයක් තියෙන. ආවේනික වර්ණයක් ගැන කතා කරන්නේ නැහැ. එහෙනම් AB ආන්සර් එක 3. right. ඊළඟට අපි යමු පහත් සඳහන් කවර කර්මාන්ත අතුරු ඵලයක් ලෙස ග්ලිසරෝල් නිපදවයිද? හරි. අපි දන්නවා සබන් නිෂ්පාදනය ගත්තොත් සබන් නිෂ්පාදනයේදී සැපොනිෆිකේෂන් වලින් පස්සේ ග්ලිසරෝල් හැදෙනවා. මේ රියැක්ෂන් එකම වගේ තමයි මෙතන තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඒ වෙනුවට. හරි ග්ලිසරින් හැදෙනවා. ඒ කියන්නේ ග්ලිසරෝල් නිෂ්පාදනය වෙනවා සබන් නිෂ්පාදනයේදී. ඊට පස්සේ අපි දන්නවා ජෛව ඩීසල් නිෂ්පාදනය. ජෛව ඩීසල් නිෂ්පාදනයේ රසායනික ප්‍රතික්‍රියාව තමයි මේ තියෙන. අපි මෙතනෝල් පාවිච්චි කරනවා ට්‍රයිග්ලිසරයිඩ් ජල විච්ඡේදනය වෙනවා. එතෙන්දි හැදෙනවා බයෝ ඩීසල් ට්‍රාන්ස් එස්ටර් එකයි ග්ලිසරෝල්. එහෙනම් මේ ප්‍රතික්‍රියාවේදී ග්ලිසරෝල් හැදෙනවා. එහෙනම් සබන් සහ බයෝ ඩීසල් නිෂ්පාදනයේදී අතුරු ඵලයක් විදියට ග්ලිසරෝල් හදන්න පුළුවන්. ආන්සර් එක 1. ඊට පස්සේ එනවා අපි මැත්ස් පාර්ට් එකට. මැත්ස් පාර්ට් එකට එනකොට ප්‍රශ්න අංක 19 ඉඳන් 7යි 5 බෙදීම 6 අංශක වලින් හරිම ලේසි. අපි දන්නවා 5 කියලා කියන්නේ අංශක 180යි. 2π කියන්නේ අංශක 360යි. එහෙනම් 5ට 180 ආදේශ කරලා මේ විදිහට සුළු කරන්න 7 වරක් 180 බෙදීම 6 ආන්සර් එක 210යි. ආන්සර් එක එනම් 3. ඊට පස්සේ වනජීවි නිලධාරියෙකුට ඕන වෙනවා මේ ගහේ උස මයින්ඩ්. සෝ උස මයින්ඩ් කොහොමද? එහෙනම් අපිට මේ බලන විදිය මෙයා දීලා තියෙනවා. මෙතන ඉඳන් බලන්නේ මේ යා බලන තලය. එතන ඉඳන් ගහට දුර මීටර් 10ක් තියෙනවා. එතන ඉඳන් මේ උස දන්නෙත් නෑ. එතන ඉඳන් මේ කඳේ උස දන්නෙත් නෑ. හැබැයි බලන කෝණය මෙයා දන්නවා. කෝණ වලට අදාළ අගයන් මෙතන වෙන වෙනම දීලා තියෙනවා. හරි. අපි බලමු එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මෙන්න මෙතනින් ඍජුකෝණී ත්‍රිකෝණයක් හදාගෙන මේ උස වෙනම ගන්නවා. මේ ඍජුකෝණී ත්‍රිකෝණය හදාගෙන මේ උස වෙනම ගන්නවා. We can use trigonometric laws to calculate the height of the plant. අපි මේ උස h1 if the h1 is calculated by using this triangle and h2 by using this triangle, so we can sum up h1 and h2 to get the total height of the plant. එහෙනම් මෙතන ගමු අපි. මෙතන උස h1 ගත්තොත් මේ පාදයට එක්ක මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ h1 බෙදීම 10 කියලා කියන්නේ tan 30 නේ. tan 30 කියලා කියන්නේ tan 30 සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදේ. සම්මුඛ පාදයේ h1 බෙදීම බද්ධ පාදයේ 10යි tan 30. අපි දන්නවා tan 30 කියන්නේ 0.5773 0.5773. එහෙනම් මේ 10න් වැඩි වෙන්න ඕනේ. ඒක 10න් වැඩි වුණාම 5.733යි. එහෙනම් h1 වල උස දැනගත්තා. ඒකම කරන h2 වලට ගත්තොත් එහෙම h2 බෙදීම 10 සමානයි tan 10. tan 10 කියලා කියන්නේ 0.176 ඒක මේ 10න් හරස් ගුණ කරපුවාම 1.763. ඉතින් මේක හිතලා වුණත් හදන්න පුළුවන්. පස්සේ මේ දෙන්න එකතු කරපුවම 5යි 1යි 6යි. උත්තරේ මේ දෙක එකතු කරපුවාම 7.5යි. හරි 7.5යි. right.
ඊළඟට 21 රූපයේ දැක්වෙන පරිදි කුහරයක් සහිත ලී සෙල්ලම් භාණ්ඩයක් සෑදීමේදී මේ සෙල්ලම් භාණ්ඩයක් මේක කුහරයක් තියෙනවා. උස 20 සෙන්ටිමීටර්. ඔව් උස 20යි මේ සිලින්ඩරේ. විස්කම්භය 12යි. එහෙනම් අරය 6යි කියන එක ඔළුවට එන්න ඕනේ. හරි. කේතුවක් එම උසම සහ විස්කම්භය ඇති ලී සිලින්ඩරයක් හරහා ඉවත් කරන ලදී. සෙල්ලම් භාණ්ඩයේ ඇති ලී පරිමාව. ලී පරිමාව තමයි අහන්නේ. මොකද මේ ටික දැන් වායුව තියෙන්නේ මේක ඔක්කොම අයින් කරලා. එහෙනම් අපි මෙතන මොකද කරන්න ඕනේ? මුලින්ම අපි සිලින්ඩරේ පරිමාව හොයාගන්න. First we have to calculate the volume of the cylinder. ඊට පස්සේ we have to reduce the volume of this cone. cone එකේ පරිමාව අයින් කරලා දාපුවම එනවා ලී වල පරිමාව. හරි. එහෙනම් v සමානයි අපි දානවා මෙයාට 5r වර්ගයනේ 5r වර්ගයයි h 5r වර්ගයයි h ඒකෙන් අඩු කරනවා අපි දන්නවා කේතුවක පරිමාව හොයන්නේ 3න් 1යි 5r වර්ගයයි h 3න් 1යි 5r වර්ගයයි h හරි අයින් කරලා දාපුවම හරි එතකොට 5r වර්ගයයි h ගෙන් මේ අපි 5r වර්ගයයි h මේ දෙන්නටම පොදු හින්දා මම එළියට ගත්තා ඊට පස්සේ මෙතන 1යි ඍණ 3න් 1යි එහෙනම් මෙතන උත්තරේ 3න් 2යි එන්නේ 5r වර්ගයේ h වලින් 3න් 2ක් 5 අසුරින් කියන්නේ 5 r කියන්නේ r 6යි r වර්ගයයි h කියන්නේ 20යි වාරයක් 3න් 2 ඊට පස්සේ මේක සුළු කරපුවම උත්තරේ එනවා 480යි 5 ආන්සර් එක 2 right ඉතින් ඇත්තටම අපි දන්නවා සාමාන්‍ය එකම අරේ තියෙන එකම උස තියෙන කේතු තුනක පරිමාව සමානයි ඒ සිලින්ඩරේ පරිමාවට. ඉතින් මෙතන ඇත්තටම එහෙනම් ලී පරිමාව කියලා කියන්නේ 3න් 2යි, කේතුවේ පරිමාව කියන්නේ 3න් 1යි. එහෙනම් මුළු පරිමාව මේ සිලින්ඩරේ පරිමාවට සමානයි. එහෙම හිතලා මේ උත්තරේ ලියන්නත් පුළුවන්. හරි. 22ට ගත්තාම ආන්සර් එක බලමු මොකද්ද කියලා. මේ වගේ xy coordinates දීලා තියෙනවා. මේ වගේ පරාවලයක් දීලා තියෙනවා. මෙතන බිඳුව ඛණ්ඩාංක මෙතන ඍණ 60 20 ඛණ්ඩාංක ධන 60 20 xy ඛණ්ඩාංක හරි පහත දී ඇති කුමන සමීකරණයෙන් කේබලයේ පරාවලයක හැඩය නිරූපණය වෙයිද අපෙන් අහන්නේ මොකක්ද මේකේ ඉක්වේෂන් එක මේකේ ඉක්වේෂන් එක මොකක්ද කියලා right නම් y සමානයි අපි දන්නවා ax වර්ගය ධන c ax වර්ගය ධන c මේක තමයි බේසික් ඉක්වේෂන් එක අපිට ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතන c කියන්නේ ඉන්ටර්සෙප්ට් එක. ඉන්ටර්සෙප්ට් එක අන්තःඛණ්ඩයේ බිඳුවයිනේ. අන්තःඛණ්ඩයේ බිඳුවයි. එහෙනම් y සමානයි ax වර්ගය තමයි මේක ෆලෝ කරන්නේ. y සමානයි ax වර්ගය. y සමානයි ax වර්ගය. එතකොට මේක පහළට මෙහෙම තියෙන නිසා මේ හැඩය නිසා a ධනාගයක් වෙන්න ඕනේ. y සමානයි ax වර්ගය y සමානයි මේක වැරදි y වලින් එන්න ඕනේ y සමානයි කියන්නේත් නැහැ මෙයා y සමානයි ax වර්ගයේ a කියන්නේ මෙතන 1යි 1යි හරි මේ ඔක්කොගේම අන්තःඛණ්ඩයක් තියෙනවා එහෙනම් මේවා එකක්වත් එන්නේ නැහැ අන්තःඛණ්ඩයක් තියෙන නිසා හරි ඊට පස්සේ අන්තःඛණ්ඩයක් තියෙන නිසා මේ දෙන්නම අයින් කරන්න පුළුවන් ඊට පස්සේ මේවා මෙහෙම තිබ්බට අපි මොකද කරන්න ඕනේ y යුක්ත කරගන්න ඕනේ එහෙනම් y සමානයි 1ට 180යි x වර්ගය මෙතන y සමානයි ඍණ 1ට 180යි x වර්ගය අන්න ඒ විදිහට හදා ගන්නවා මෙතන y සමානයි 180යි x වර්ගය මේ තුනෙන් තමයි අපිට උත්තරයක් ගන්න වෙන්නේ අන්තःඛණ්ඩයක් බිඳුව නිසා මේ දෙන්න එන්නේ නැහැ ඊට පස්සේ මෙයා ධන නිසා පහළ ධන නිසා y සමානයි ඍණ 1 යට 180 x වර්ගය කියන එක මේක ගන්නත් බෑ. එහෙනම් මේ දෙන්න එකක් තමයි උත්තරේ වෙන්න ඕනේ. එක්ක y සමානයි 180 x වර්ගය නැත්නම් y සමානයි මේක 1 යට 180 නේ මේකට හරස් ගුණ කරපුවම y යුක්ත කරගද්දි y සමානයි 1 යට 180 x වර්ගය ওই දෙකෙන් එකක් වෙන්න ඕනේ. අපි බලමු මෙතනට දාලා බැලුවොත් මේ පොයින්ට් එකට දාලා බලන්න. මේ පොයින්ට් එකට දැම්මොත් y ඇවිල්ලා 20යි a අපි දන්නේ නැහැ කියලා හිතමු. x කියන්නේ 60යි. 60 වර්ගය. එහෙනම් a උක්ත කරපුවම a සමානයි 1ට මේ සුළු කරන්නේ 180යි. 1ට 180යි. එහෙනම් මේක ෆලෝ කරන්නේ 1ට 180 y සමානයි 1ට 180 හරි 1ට 180 එහෙනම් උත්තරේ 2
උත්තරේ 2. හරිද? y සමානයි 1/180යි x වර්ගය තමයි මෙයා ෆලෝ කරන්නේ. ඔයාලට මේ විදිහට ගන්නත් පුළුවන්. bx මේ වගේ මේක අර පොදු සමීකරණ පාවිච්චි කරොත් bx කියන එක bx උත් බිඳුවයි. හරි bx බිඳුවයි. ඊට පස්සේ ශීර්ෂය x ශීර්ෂය මෙන්න b බෙදීම 2a ශීර්ෂය බිඳුවයි b බෙදීම 2a. ඉතින් මේ විදිහට එම නිසා y සමානයි ax වර්ගය මෙයත් බිඳුවයි මෙයත් බිඳුවයි. මේක තමයි සමීකරණය. එහෙනම් අගයන් ආදේශ කරලා බලපුවම අපිට පේනවා 1/180 තමයි මේක ෆලෝ කරන්නේ. එහෙනම් ආන්සර් එක 2. ඊට පස්සේ ප්‍රශ්න අංක 23 සහ 24 මේ රූප දෙක ඇසුරින් අහලා තියෙන්නේ. පෙරණේ ලම්බ උස කොපමණද? මේකෙන් හදනවා කියන පෙරණයක්. ගාන කියව ගන්න. මේකෙන් හදනවා කියන පෙරණයක්. මෙන්න මේ හැඩයක් දීලා මේකෙන් පෙරණයක් හදනවා කියන කෝන් එකක්. ඒ හදන පෙරණේ තමයි මේ තියෙන්නේ. දැන් මේක මේ දෙක එකතු කරපුවම AOB එකට අලවපුවාම හැදෙන කෝන් එක පෙරණේ මේක එන්නේ ඇලවුස විදියටනේ. මේ පැත්තටනේ මේක එන්නේ. මේකේ පරිධිය එන්නේ මොකද්ද? මේ දෙන්න එකතු කරපුවම මෙන්න මේ රවුම තමයි මේ පරිධිය වෙන්නේ නේ. හරිද? එහෙනම් ඇලවුස ලම්බ ඇලවුස 10යි. ඇලවුස මේ උස 10යි. එහෙනම් මේකේ දීලා තියෙනවා මෙන්න මේ දෙන්න අලවලා මේක රවුම කරපුවම ඒ රවුමේ අරේ දීලා තියෙනවා 6යි කියලා. රවුමේ අරේ දීලා තියෙනවා 6යි කියලා. ඉතින් අරය 6යි ඇලවුස 10යි නම් අපි දන්නවා පයිතගරස් ත්‍රිකය 3 4 5නේ. පයිතගරස් ත්‍රිකය 3 4 5. ඒ කියන්නේ 6 8 10නේ. 6 8 10නේ. 6 8 10න් දෙකට දෙක සියල්ල දෙකෙන් බෙදපුවම 3 4 5 කියන පයිතගරස් ත්‍රිකය එනවා. 5 කියන්නේ කර්ණය මේ දෙන්න 3 සහ 4නේ. ලම්බ උසයි අරයයි. එතකොට ඉතුරු පාද දෙකනේ. ඉතුරු පාද දෙක මේක ඍජු කෝණී ත්‍රිකෝණයක්නේ. හරිද? ඇලවුස 10යි මේක 6යි. එහෙනම් මේක 8ක් වෙන්න ඕනේ. 8 6 8 10 කියන එකෙන් එහෙම ගන්නත් පුළුවන් කෙටි ක්‍රමයකින් හිතලා. හරිද? එතකොට උත්තරේ 2 23ට 2. එහෙම නැත්නම් පයිතගරස් දාලා හදන්නත් පුළුවන්. මේක 10 වර්ගය, මේක 6 වර්ගය, මේක h වර්ගයනේ. එහෙනම් h වර්ගය උත්තර කරපුවම 64 වර්ගමූලය 8යි කියලා එහෙම හදලා ගන්නත් පුළුවන්. ওই ක්‍රම දෙකෙන්ම මේක කරන්න පුළුවන්. ඊට පස්සේ 24 මේ පෙරණය හදද්දී කේන්ද්‍රයේ ආපාදන කෝණය phi ආසන්න වශයෙන් රේඩියන් කොපමණද? මෙන්න මෙතන මේ phi තීටා කීයද කියලා අහනවා. කේන්ද්‍රයේ ආපාදනය වෙන කෝණය. ඉතින් කේන්ද්‍රයේ ආපාදනය වෙන කෝණය තීටා ආසන්න වශයෙන් රේඩියන් කොපමණද? phi සමානයි 3 කියලා ගන්න කියනවා. අපි මෙතනදී ක්‍රම දෙකකට මේක හදන්න පුළුවන්. ක්‍රම දෙකකට මේක හදන්න පුළුවන්. අපි ගත්තොත් කේතුවෙන් ගත්තොත් c සමානයි 2πr නේ. එතකොට c කියන්නේ 36යි. c සමානයි 2πr දාපුවම මේකට මේ වටේ දිග 36යි. 36 කියලා කියන්නේ මෙන්න මේ දිග 36යි. සෙන්ටිමීටර් 36ක් දිගයි මෙන්න මේ ටික. හරිද? මොකද මේ තියෙන්නේ මෙන්න මේ කෑල්ල. ඕකේ පරිධිය වෙලා තියෙන්නේ මෙන්න මේ කෑල්ල. හරිද? එතකොට ඒක ඇවිල්ලා 36යි සෙන්ටිමීටර්. එහෙනම් මේ ටික සෙන්ටිමීටර් 36යි. ඔන්න ඒක අපි මතක තියාගමු. හරිද? ඊට පස්සේ අපි දන්නවා පළවෙනි රූපේ ගත්තොත් හරි මේ පළවෙනි රූපේ අරන් බලනකොට අපි දන්නවා මේකේ අරය 10යි කියලා දීලා තියෙනවා නේ. අරය 10යි කියලා දීලා තියෙනවා. මේකට c සමානයි 2πr දැම්මොත් මේ මුළු දිගම එනවනේ. මේ මුළු පරිධියම එනවා. මේ මුළු පරිධියම එනවා මේක. හරිද? මේ කෑල්ලෙන් හැදේ AB චාප කෑල්ලෙන් හැදෙන පරිධිය තමයි මේ තියෙන්නේ. හරි? AB කෑල්ල. එතකොට අපි මේකටම දැම්මොත් මේ 10ට දැම්මොත් අපිට එනවා මෙන්න මේ මුළු පරිධිය. c සමානයි 2πr 2 කියන්නේ 3යි r කියන්නේ 10යි. එතකොට ඒක ඔන්න 60ක් කියලා එනවා. හරිද? මේ මුළු දිග 60ක් කියලා එනවා. හරි? හරි. ඊට පස්සේ මුළු මේකටම දාලා හැදුවොත් අපේ මුළු
වෘතයටම දාලා හැදුවොත් සෙන්ටිමීටර් 60ක් කියන්නේ මේ සෙන්ටිමීටර් 60ම කියලා කියන පරිධිය අයිති වෙන්නේ අංශක 360කට. එහෙනම් 36කට අයිති ගාන තමයි මේ තීටා වලට අයිති ගාන. 36කට අයිති ගාන තමයි මේ තීටා වලට අයිති ගාන. 60ක් නිරූපණය කරන්න අංශක 360යි නම් 36 කැලලක් නිරූපණය කරන්නේ කොච්චරකින්ද? අංශක 216කින්. අංශක 216කින්. අංශක 216 දැන් අපි රේඩියන් වලට ගන්න ඕනේ. එහෙනම් අපි කරන්නේ අපි දන්න අංශක 180යි කියලා කියන්නේ රේඩියන් පයි නම් අංශක 216ක් කියන්නේ. අපි දන්නවා පයි කියන්නේ අංශක මේ රේඩියන් 3යි කියලා ගන්න කියලා තියෙනවා. එහෙනම් පයි වලට 3 ආදේශ කරපුවම 3.6ක් වෙන්න ඕනේ රේඩියන් වලින්. එහෙනම් ආන්සර් එක 24ට ආන්සර් එක 5. එහෙම නැත්නම් අපි දෙවෙනි ක්‍රමෙන් ගත්තොත් අංශක 60ක් කියලා කියන්නේ දිග 30ක් කියලා කියන්නේ 2π. එහෙනම් දිග 36ක් කියලා කියන්නේ. දිග 30ක් කියලා කියන්නේ අංශක 360යි කියන්නේ 2π. එහෙනම් දිග 36ක් කියලා කියන්නේ. එතකොට මේ දෙක බෙදුවහම අපි දන්නවා මෙතන දෙවරක් 3 6යි. මොකද මෙයා 3යි කියලා ගන්න තියලා කියනවා. හරිද? එතකොට මෙතන 6 බෙදීම 60 36ට 10යි 36ට 10 කියන්නේ 3.6යි. ලේසියෙන්ම සුළු කරන්නත් පුළුවන් මේ දෙවෙනි ක්‍රමයෙන් ගියොත්. හරිද? මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. හරි. ඊට පස්සේ 25 ක්වෙස්චන් එක ගන්න. 25 ගත්තාම මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් දීලා තියෙනවා. මේ පාදයේ x නම් මේ දෙක සමානයි කියලා දීලා තියෙනවා. දැන් මෙයත් x මෙතන කෝණය අංශක 150යි. අපි දන්නවා ත්‍රිකෝණයක් ඇතුලේ කෝණය අංශක 180යි. මෙතන 150 නම් ඉතුරු 30 තමයි මේ දෙන්නට බෙදෙන්න ඕනේ සමානව. මොකද සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි කියන තියරි එක නිසා. එහෙනම් මෙයා 15යි මෙයා 15යි දෙන්න එකතුව 30යි. මේ 150යි ඇතුළේ 180යි. ඔන්න ඔය ටික ඔළුවට යන්න ඕනේ මුලින්. හරිද? මේක එළවලු පාත්‍යයක්ලු සමද්විපාද ත්‍රිකෝණ හැඩති එළවලු පාත්‍යයේ වර්ගඵලය. මේකේ වර්ගඵලය දීලා තියෙනවා 16ක් කියලා. හරි? වර්ගඵලය 16ක් කියලා. සමාන පාදවල දිග x බැගින් වේ. x අගය මීටර වලින්. මේ x ගේ අගය මීටර වලින් හදන්න කියලා තියෙනවා. එහෙනම් අපි කරන්න ඕනේ අපි දන්නවා මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් ABC කියලා පාදවල දිග වෙනස් නම් හරි අපිට දාන්න පුළුවන් මෙන්න මේ සම්බන්ධතාවය. ත්‍රිකෝණයේ වර්ගඵලය භාගයයි AC sin B එක්කෝ AC කියන පාද දෙක ගත්තොත් AC කියන පාද දෙක ගත්තොත් ඊට අදාළ කෝණය B නේ. ඒකේ sin අගය ගන්න ඕනේ. එහෙම නැත්නම් භාගයයි BC B සහ C ගත්තොත් ඊට අදාළ කෝණය A නේ. BC sin A. හරිද? එහෙම නැත්නම් භාගයයි AC ගත්තා කියන්නකෝ. AB ගත්තා කියන්නකෝ. AB ගත්තොත් ඊට අදාළ කෝණය C නේ. එහෙනම් AB වල දිග ගුණ කරනවා sin C වලින්. ඉතින් ඔය ඕනි සම්බන්ධතාවයකින් ඕගොල්ලන්ට පුළුවන් මේකේ වර්ගඵලය හොයන්න. හරිද? එහෙනම් අපි දන්නවා වර්ගඵලය අපිට 16යි කියලා දීලා තිනවා. අපි ත්‍රිකෝණේ වර්ගඵලය 16 සමානයි. භාගයයි අපි දන්න කෝණය මෙතන 150 දීලා තියෙනවා. ඊට අදාළ පාදයේ x මේකත් x. එහෙනම් x වැඩි කිරීම x වාරයක් sin 150 ආදේශ කරනවා මෙන්න මේ තියරි එකට අනුව. හරිද? 150 ආදේශ කරනවා සමානයි. ඊට පස්සේ මේ දෙක මෙහෙට හරස් ගුණ කරපුවම 32 සමානයි. x ගුණ වුණාම x ගෙන් x වර්ගය වාරයක් sin 150 අපිට කියනවා භාගයයි කියලා ගන්න කියලා. එහෙනම් ඒක භාගයයි කියලා තියෙනවා. ඒ දෙකත් මෙහෙට ගුණ කරපුවම 64යි. එහෙනම් 64 සමානයි x වර්ගය. x වර්ගය 64 මේ පැත්තේ වර්ගමූලය ගත්තාම තමයි x හොයාගන්න පුළුවන්. x සමානයි 64 වර්ගමූලය. 64 වර්ගමූලය 8යි. උත්තරේ 8. එහෙනම් උත්තරේ එන්නේ 4 25ට. හරිද? ඊට පස්සේ අපි යමු 26 වෙනි ක්වෙස්චන් එකට. පාදමේ අරය 15ක් වන ඝන අර්ධගෝලයක මුළු පෘෂ්ඨ වර්ගඵලය ෆයි ඇසුරින් කොහොමද? ඝන අර්ධගෝලයක් පාදමේ අරය 15යි කියලා දීලා තියෙනවා. මේක අර්ධගෝලයක්. එහෙනම් මුළු පෘෂ්ඨ වර්ගඵලයනේ. එතකොට ඝනයක් වුණාම පොල් කට්ටක් වගේ නෙවෙයි. හකුරු බෑවක් වගේ. යටත් වර්ගඵලයක් තියෙනවා, උඩත් වර්ගඵලයක් තියෙනවා. යට වර්ගඵලය ඇවිල්ලා ෆයි r වර්ගය නේ.
πr වර්ගය. එතකොට සාමාන්‍යයෙන් ඉතුරු ටික ගෝලයක්නේ. ඒතකොට ගෝලයක අකුරු බෑවක ඉතුරු ටික ගෝලයක්. එහෙනම් ගෝලයේ වර්ගඵලය අපි හොයන්නේ 4යි πr වර්ගය. එතකොට මේක අර්ධ ගෝලයක් හින්දා ඒකෙන් භාගයක් වෙන්න ඕනේ. එහෙනම් අර්ධ ගෝලයේ වර්ගඵලය එකතු කිරීම පතුලේ වර්ගඵලය πr වර්ගය මේ දෙන්න එකතු කරන්න ඕනේ. මෙතන අර්ධ ගෝලයක් කියන්නේ 4යි πr වර්ගයෙන් භාගයක්. එහෙනම් මේකට මේක සුළු වුණාම 2යි πr වර්ගය. ඒ හින්දා 2යි πr වර්ගය දන πr වර්ගය දෙන්නගෙන් πr වර්ගය පොදුයි එළියට ගත්තා. එහෙනම් මෙතන 2යි මෙතන ඉතුරු වුණේ 1යි 2යි 1යි 3යි. එහෙනම් මුළු එකට 3යි πr වර්ගය 3යි 5 ඇතුලෙන් දෙන්න කියලා තියෙන 5 වෙනම තියමු. r වර්ගය r කියන්නේ 15යි 15 වැඩි කිරීම 15 වැඩි කිරීම 3 675යි 5 උත්තරේ 4. උත්තරේ 4. right අපි යන 27ට සමාගමක පළමු අවුරුදු 7 තුල වාර්ෂික ලාභය අලාභය රුපියල් 1000 වලින් 5ක් දැක්වේ. ඍණාගය මගින් නිරූපණය වෙන්නේ අලාභය කියලා තියෙනවා. හරි මේ තියෙන අලාභය මේ තියෙන්නේ ලාභය. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. අවුරුදු 7ක. දී ඇති දත්තවල පරාසය කුමක්ද? මොක හොයන්නත් අපි මේක ඕඩර් කරගන්න ඕනේ අඩු එකේ ඉඳන් වැඩි එකට. අඩුම එක 600 ඉඳන් 672 ඉඳන් වැඩිම එකට අපි ඕඩර් කරගත්තා. පරාසය අහන්නේ වැඩිම එක අඩුම එක අඩු කරන එක තමයි වැඩිම එකෙන් අඩුම එක අඩු කරන එක තමයි පරාසය කියලා කියන්නේ. වැඩිම එක 962 එකෙන් අඩු කරන්න ඕනේ. අඩුම එක ඍණ 672. එහෙනම් පරාසය 1634යි. මොකද මෙතන ඍණයි ධන වෙන නිසා. හරි උත්තරේ 5. right ඊළඟට අපි යනවා 28 තාක්ෂණ වේදේ සඳහා විද්‍යාව ස්වයං ඇගීමක් සහිත මාර්ගගත විභාගයක සිසුන් 20 දෙනෙකුගේ ලකුණු වල මධ්‍යන්නේ ශිෂ්‍යයෝ 20ක් ඉන්නවලු ඔන්න 20 මධ්‍යන්නේ 67යි. කෙසේ වෙතත් සිසුන් දෙදෙනෙකුගේ ලකුණු වන 89 සහ 72 පිළිවෙලින් 98 සහ 27 ලෙස වැරදි ආකාරයට වාර්තා වෙලා තියෙනවලු. ඒ නිසා තමයි මේ 67 කියන එක අරන් තියෙන්නේ මේ වැරදි data වලින්නේ. මේ දෙක දාන්න ඕන එක මේක දාලා තමයි මධ්‍යන්නේ 67යි කියලා අරන් තියෙන්නේ. වැරදිනේ වැඩේ. දැන් අහනවා සිසුන්ගේ ලකුණු වල නිවැරදි මධ්‍යන්නේ අලුත් එක හොයන්ටලු. වෙනස උනේ මේ දෙකේ වැරද්ද නිසා. එහෙනම් අපි දන්නවා මධ්‍යන්නේ හොයන්නේ මොකක් හරි මේ වගේ පළවෙනියගේ දෙවෙනියගේ වගේ මෙහෙම සීරීස් එකක් ගත්තාම හරි ඒ සීරීස් එකේ එකතුව සීරීස් එකේ ඉන්න අය ගානෙන් බෙදන්න ඕනේ. 20ෙන් බෙදන්න ඕනේ. මෙතන නම් 20යි. එහෙනම් මුලින් යම් කිසි ගාණක් ඉන්නේ ඇති 18 දෙනෙක් ඉන්නේ ඇති. එයාගේ 98 කියලා දැම්ම එකක් වැරදියට 72 27 කියලා වැරදියට දාගත්තා. එකතුව 80 එකතුව y කියලා හිතමු ආව. එකතුව ගත්තා. ඒ එකතුව 20ෙන් බෙදපුවම ඔන්න මධ්‍යන්නේ 67යි. ඔන්න ඕකනේ කතාව. ඔන්න පළවෙනි අවස්ථාවේ ඔන්න වැරද්ද කරගත්ත තැන. දැන් හරි එක කොහොමද දෙන්න ඕනේ? මුල් 18 දෙනාගේ එකතුවට 89ක් එකතු කරන්න ඕනේ. ආයෙ 72ක් එකතු කරන්න. ඒකල්ලා එන එකතුව තමයි අපි මෙතන z කියලා ගන්න. ඒ එකතුව 20ෙන් බෙදපුවම තමයි හරි එක μ2 අගේ එන්න ඕනේ. ඔන්න දෙවෙනි සමීකරණය. හරිද? දැන් අපි මේක දන්නවා. මේක මෙයා වැරදිට අරන් තියෙන 67යි කියලා අපි දන්නෝනේ. 67යි කියන්නේ. එහෙනම් පළවෙනි සමීකරණයෙන් අපි ගන්නවා y කියන්නේ පළවෙනි අවස්ථාවේ ආව මුළු එකතුව කීයද කියලා හොයාගන්න. y කියන්නේ 667 වැඩි කිරීම 20. 1340යි කලින් එකතුව ඇවිල්ලා. හරිද? 1340යි. හරි. එතකොට මේ දෙන්න එකතු කරපුවාම 8 7 15යි 9යි 11යි 12යි මුල් 18 දෙනාට එකතු කරපුවාම 125 මේ දෙක මේ සමීකරණයෙන් සමානයි y කියන්නේ 1340යි. මේක y හොයාගෙන yව දානවා මේ සමීකරණයට. එතකොට මුල් 18 දෙනාගේ එකතුව එනවා. මුල් 18 දෙනාගේ එකතුව 1340 මේක වැරදියට ගත්ත 125. ඔය වැරදි දෙන්නගේ එක අඩු කරපුවම වැරදියට දාපුවාගේ අන්ද එක අඩු කරපුවම xn සමාන 1215යි. ඊට පස්සේ අපි දන්නවා මේ දෙවෙනි සමීකරණයෙන් ගත්තාම මුල් 18 දෙනාගේ එකට
මෙයාගේ හරියගේ වැරදියට දාපු 27 හරියගේ 72 දාපුවමනේ අවසාන එකතු වෙන්න ඕනේ. එහෙනම් z සමානයි. හරි මුල් 18 දෙනාගේ මුල් 18 දෙනාගේ එකතුව 1215යි 1215යි හරි 1215යි හරි ධන මෙන්න මේ අගේ හරි මෙන්න මේ අගේ කීයද 9යි මේ 1215 තමයි xn කියන්නේ. එතකොට 1215ට මේ දෙන්න එකතු කරපුවම අපිට එනවා z අගය z ප්‍රමාණය කොච්චරද කියලා. එහෙනම් z අගය 1376යි 1376යි හරි 1376යි 1376 බෙදන්න ඕනේ 20න් එනවා. එතකොට හරි ඇවරේජ් එක 68.8යි 68.8 හරි රයිට් උත්තරේ 5 28ට උත්තරේ 5. මෙතන ඇත්තට මෙන්න ඕනේ z සමානයි මේ 1215 ධන මෙන්න මේ අගය. හරි 1000 මෙතන මම ලියලා තියෙන වැරදි. හරි 1215 නේ xn කියන්නේ 18 දෙනාගේ එකතුවනේ. ඒකට මෙයත් එකතු කරන්න ඕනේ. මෙයත් නිවැරදි අගයන් දෙකම එකතු කරන්න. ඒක තමයි z අගය. එතකොට z අගය 1376යි බෙදන්න ඕනේ 20න්. 20න් බෙදපුවම මධ්‍යයන්නේ හරි එක එනවා. හරි ඊට පස්සේ 29 ඉඳන් අපි යන්නේ පරිගණක තාක්ෂණය ICT පැත්ත. අපි බලමු මේ ටිකට කොහොමද උත්තර ලියන්නේ කියලා. right කොහොමද ඉන්පුට් එක තියෙනවා අනිවාර්යෙන් මේ පැත්තේ අවුට්පුට් එක වෙන්න ඕනේ. මෙතන මොන හරි process එකක් වෙන්න ඕනේ. తాවකාලිකව තියා ගැනීමක් වෙන්න ඕනේ. හරි මේ තියෙන්නේ ඉතින් මේක මතක නම් ඕනි කෙනෙක්ට මේකේ උත්තරේ ගන්න පුළුවන්. හරි 29ට උත්තරේ එන්න ඕනේ මොකක්ද එතකොට? 2. Processing and controlling unit, storage and output. ප්‍රශ්න අංක 30ට ෆෝල්ඩර් එක පිළිබඳ තොරතුරු දීලා තියෙනවා පහත. මම මේ ඇත්ත ෆෝල්ඩර් එකත් ඒ තොරතුරු ටික ගත්තා. වැරදි ප්‍රකාශය අහන්නේ. ෆෝල්ඩර් එක පිළිබඳ වැරදි ප්‍රකාශය. මේ ෆෝල්ඩර් එකේ තියෙන properties. right click කරලා properties වලට ගියා නම් ෆෝල්ඩර් එකක් උඩ right click කරලා properties වලට ගියා නම් ඔයගලන්ට මේ ටික බලා ගන්න පුළුවන් නේ. ෆෝල්ඩර් එකේ උපෆෝල්ඩර් 20ක් තියෙනවා. මේකේ උපෆෝල්ඩර්ස් 20ක් තියෙනවා මෙතන. එහෙම එකක් මෙතන කියලා තියනවද? නැහැ. එහෙනම් ඒක වෙන්න බෑ. ෆෝල්ඩරේ සාදන ලද දිනය 2019 7:30. බලන්න 2019 7:30 එකක් තියෙනවද මේ 2019 ජූලි මාසේ 30 created නේ created මේ 71ත් මම එහෙම ගත්තා 2020 පෙබරවාරි මාසේ 1 වෙනිදා. හරි. එතකොට ඒක හරිනේ. ඒක හරි. sorry මම පළවෙනි එකේ ෆෝල්ඩර් උප ෆෝල්ඩර්ස් 20ක් තියෙනවා. උප ෆෝල්ඩර්ස් 20ක් තියෙනවා කියලා තියෙනවා. එතකොට ඒක අපි හොයාගන්නේ කොතනින්ද මේකේ? මෙතන මේ තියෙන්නේ උප ෆෝල්ඩර්ස් 20ක් තියෙනවා. දැන් මම මේ හදාගත්තේ ෆෝල්ඩර්ස් නැහැ. හරිද? එතකොට මේ උදාහරණයකදී මම මේත් එකක් පෙන්නුවේ. දැන් මෙතන උප ෆෝල්ඩර්ස් 20ක් තියෙනවා. හරි ඒකත් හරි මේකත් හරි. ෆෝල්ඩරේ නම AL 2020 properties AL 2020 properties ඒක තමයි ෆෝල්ඩරේ නම මේ textbooks properties. එතකොට textbooks කියන එක තමයි මේකේ ඇත්ත. මම මේ හදාගත්ත ඇත්ත උදාහරණයක්. මෙතනත් පෙන්වන්නේ ඒ නමමයි මේ AL 2020 properties. හැබැයි properties කියන එක නෑ. properties කියන එක නේ මේ තියෙන නම. මේ තියෙන නම. මෙතන මේ properties කියන එක හලන්න ඕනේ textbooks. මෙතන properties කියන එක හලන්න ඕනේ AL 2020. මෙන්න මේක තමයි නම. එහෙනම් properties කියන කෑල්ල එන්නේ නැහැ. ඒ නිසා මේක වැරදි උත්තරේ. එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තරේ 3 වැරදි ප්‍රකාශය ෆෝල්ඩරේ නම AL2020 properties කියන එක. හරි. ෆෝල්ඩරේ තුල ඇති ගොනු ෆයිල් සංඛ්‍යාව 137යි. ඔව් ෆයිල් 137යි. මම මේ අත්ත ගත්ත 138යි.
D යන පංගුවේ පාටිෂන් එක D. ඔව් D වල තමයි තියෙන්නේ. මගේ මේ ගත්ත එකේ D වල තමයි තියෙන්නේ. සයන්ස් ෆෝ ටෙක්නොලොජි කියන එක. හරි. එහෙනම් උත්තරේ 3. 31 රූපේ දක්වා ඇති මෙවලම් තීරුවේ නම. මේ කෑල්ලට කියන නම මොකද්ද? මේ තියෙන්නේ. මෙන්න මේකට කියන නම තීරු මෙවලම් තීරුවේ නම මොකද්ද? මේ මෙවලම් තීරුවේ. මෙන්න මේ ආඩංගු එකේ. හරි. මොකද්ද? 31 අපි ගන්නවා පැරග්‍රාෆ් නේ. පැරග්‍රාෆ් කියන ගැරත් තමයි මේක තියෙන්නේ. ඊට ආන්සර් එක 3. ඊට පස්සේ ආරම්භක පිටපතේ බෝල්ඩ් කරන ලද වචන සංස්කරණය කරන ලද පිටපතේ පෙන්වා ඇති පරිදි වෙනස් කර ඇත. ආරම්භක පිටපත සංස්කරණයට පෙර හරි ආරම්භක පිටපත සංස්කරණයට පෙර new or මෙන්න මේ විදිහට තියනවලු. වුහාන් චයිනා ওই විදිහට තියනවලු. හරි සංස්කරණය කරන ලද පිටපත new මෙන්න මේ විදිහට වුහාන් චයිනා මෙන්න මෙහෙම සංස්කරණය කරනවලු. මේ ටික කැපිටලයිස් කරලා මේක අයින් කරලා. හරි මේක අයින් කරලා. හරිද? එතකොට බලන්න කොහොමද මේ දේ කරන්න කියලා. ස්ට්‍රයික් through කරන්න ඕනේ. අන්න ස්ට්‍රයික් through කරා ආන්සර් එක 3 4 ඊට පස්සේ මේ ටික කැපිටලයිස් කරන්න ඕනේ. upper case හරි කැපිටල් කරනවා all caps upper case. එහෙනම් ආන්සර් එක මොකක්ද දෙන්නේ? 32 32ට ආන්සර් එක 4 all caps. හරි. ඔව් upper case කිව්වත් හරි. ආන්සර් එක 4. හරි. ඊට පස්සේ අපි යන් 32 33ට ස්ප්‍රෙඩ්ෂීට් එකක් දීලා තියෙනවා. ස්ප්‍රෙඩ්ෂීට් එකක්. හරි. තීරුවේ පළල column width එහි අන්තර්ගතයේ පළල content width එකට ගැළපිය හැක්කේ කෙසේද? අපි බලමු කොහොමද ගලපන්නේ කියලා. දැක්කද? ඩබල් ක්ලික් කරා නම් හරි ඒ තීරුවේ මාජින් එකේ නේ. එහෙනම් 33ට ආන්සර් එක තීරුවේ ශීර්ෂයේ දකුණු පස ශීර්ෂයේ කොලම් එකේ දකුණු පස තීරුවේ ඩබල් ක්ලික් කිරීමෙන් පුළුවන් අපිට මේ සයිස් කන්ටෙන්ට් විත් එකට හදාගන්න කොලම් විත් එක. හරි. රයිට්. එහෙනම් 33ට උත්තරේ 4. රයිට්. අපි යමු ඊළඟ ක්වෙස්චන් එක 34. නිරපේක්ෂ රෙෆරන්ස් කොලම් රෙෆරන්ස් එකයි සාපේක්ෂ රෝ රෙෆරන්ස් එකයි. පේලි සාපේක්ෂ පේලියයි නිරපේක්ෂ තීරුවයි. නිවැරදිව පෙන්වන්නේ කුමන වගේ? නිරපේක්ෂ තීරුව ඇබ්සලූට් වලට එනකොට අපි පාවිච්චි කරනවා ඩොලර් සයින් එක නේ. සාපේක්ෂ වලට එනකොට ඩොලර් සයින් එක පාවිච්චි කරන්නේ නැහැ. එහෙනම් මෙතන නිරපේක්ෂ තීරුව මේ වර්ණය ගන්න. මෙතන පෙන්නනවාද නිරපේක්ෂ තීරුවක්? නිරපේක්ෂ තීරුවක් ඇබ්සලූට් කොලම් එක. කොලම් එකනේ මුලින් එන්නේ. කොලම් එක නිරපේක්ෂ වෙන්න ඕනේ. කොලම් එක නිරපේක්ෂ වෙන්න නම් ඒකේ ඩොලර් සයින් එකක් තියෙන්න ඕනේ. එහෙනම් 2 3 5 කියන උත්තර ගන්න. 2 3 5. මේ බලන්න දෙකේ නිරපේක්ෂ තීරුවක් ඇබ්සලූට් කොලම් එක ඩොලර් එකත් එක්ක ඒ තියෙන්නේ. හරිද? හැබැයි සාපේක්ෂ පේලියක්. හරි. යොමු ආකාර තුනෙහිම තියෙන්න ඕනේ සාපේක්ෂ පේලියක්. හරි. මෙතන සාපේක්ෂ නිරපේක්ෂ ඇබ්සලූට් කොලම් එකයි රිලටිව් රෝ එකයි. ඇබ්සලූට් කොලම් එකයි රිලටිව් රෝ එකයි. මෙතන ඇබ්සලූට් කොලම්ද? එහෙනම් මෙයා එන්නේත් නැහැ. මේක අනුව මෙයා එන්නේ නැහැ. මෙතන බලන්න. ඩොලර් එකත් එක්ක නිකන් ඩොලර් එකත් එක්ක නිකන් ඩොලර් එකත් එක්ක නිකන් ඩොලර් එකත් එක්ක නිකන්. එහෙනම් ඒක නේද උත්තරේ? 34ට ආන්සර් එක 3. ඇබ්සලූට් කොලම් එකයි රිලටිව් රෝ එකයි. නම් මෙයාගේ ඇබ්සලූට් රෝස් දීලා තියෙනවා. ඇබ්සලූට් රෝස් දීලා තියෙනවා. එහෙනම් මේ එන්නේ නැහැ. එහෙනම් ආන්සර් එක 3. රයිට්. 35. පවතින සම්මාර්පණය කියන්නේ PowerPoint එක අලුත් කතාවක් එකතු කරන්නේ කොහොමද කියලා. අලුත් කතාවක් එකතු කරන්න දැන් අලුතෙන් එන
PowerPoint වල පුළුවන් මෙන්න මෙතනින් slides වලට ගිහිල්ලා slides වල කෙලින්ම මෙතන new slide add කරන්න පුළුවන්. හරි new slides add කරන්න පුළුවන්. හරිද? එතකොට ආයේ මේ අමුතුවෙන් insert ගිහිල්ලා එහෙම ඕනේ නැහැ. home tab එකේමත් තියෙනවා. හරි home tab එකේම දීලා තියෙනවා දැන් අලුතෙන් එන එකේ. හැබැයි මේකට answer එක ගන්නකොට මෙතන ඕනගලන්න පුළුවන් insert ගියා new slide දුන්නා. insert ගියා new slide දුන්නා. insert new slide. එහෙනම් answer එක 35ට 4. හරි 35ට 4. right ඊට පස්සේ යමු 36 අන්තර්ජාල පාරිභාෂික IP ලෙස කියන්නේ මොකක්ද? ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් කියන එක කෙලින්ම අපි මෙතන answer එක ගහමු. answer එක 3. හරි 36ට 3. ඊට පස්සේ 37 ඊමේල් ආරක්ෂිතව භාවිතා කිරීමේදී වැරදි නිර්දේශය. ඊමේල් එක ආරක්ෂා කරගන්න දෙන වැරදි නිර්දේශය මොකක්ද? මුරපදේ නිතර වෙනස් කරන්න. ඒක හරි නේද? නිතර වෙනස් කරන්න ඕනේ. එතකොට අපිට ඒක වැරදි නිර්දේශයක් විදිහට ගන්න බෑ. ඊට පස්සේ ස්පෑම් විද්‍යුත් තැපෑල වෙත පිළිතුරු නොලියන්න. හරි නේද? ස්පෑම් වලට එන්නේ ගොඩක් වෙලාවට අපිට threat එකක් තියෙන ඊමේල්ස්. එහෙනම් අපි ඒවට උත්තර ලියන්න යන්නේ නැහැ. ඒක හොඳ එකක්. එහෙනම් අපි මේක වැරදි නිර්දේශය විදිහට ගන්න බෑ. ඊට පස්සේ තුන්වෙනි එකට යන්න. තුන්වෙනි එකට ගියපුවම ඇන්ටිවයිරස් මෘදුකාංගයේ සෑම විටම අප්ඩේට් කරන්න. යාවත් කාලීන කරන්න. හරි. එහෙම කරොත් අපිට ආරක්ෂිතව තියාගන්න පුළුවන් අපේ ඊමේල් එකනේ. එහෙනම් ඒක වැරදි නිර්දේශයක් විදිහට ගන්නත් බෑ. කාර්ය නිම කිරීමෙන් පසුව විද්‍යුත් තැපෑලෙන් ලොග් අවුට් වෙන එක. අනිවාර්යෙන් ලොග් අවුට් වෙන්න ඕන. ලොග් අවුට් නොවේ හිටියොත් තාම අපේ ඊමේල් එක ඇක්ටිව් නේ. එහෙනම් ලොග් අවුට් වෙන්න කියන එක අපිට වැරදි නිර්දේශයක් විදිහට ගන්න බෑ. ඊට පස්සේ පාස්වර්ඩ් ස්වයං සුරැකීම ඔටෝ සේවිංగ్ මෝඩ් එකකට අපේ පාස්වර්ඩ් අපි සේව් කරනවා බ්‍රවුසර් එකේ. බ්‍රවුසර් එකේ සේව් කරන්න කිව්වොත් ඒක වැරදි නිර්දේශයක්. මොකද වෙන කෙනෙක්ට ඕන හැක් කරලා ගන්න පුළුවන් නේ. එහෙනම් උත්තරේ 5 තමයි වැරදි නිර්දේශය වෙන්නේ මෙතන. right 38 සමාජ දුරස්ථභාවය සඳහා උපකාර නොවන ක්‍රියාව කුමක්ද? social distancing වලට උපකාර නොවන ක්‍රියාව. ඉන්ටර්නෙට් හැකින් හැක් කරන එක social distancing වලට අදාළයිද? 38 නෑ නේද? එහෙනම් ඒක තමයි කෙලින්ම බලපුවම උත්තරේනේ. online banking distance පවත්වා ගන්න පුළුවන්. e-commerce වලින් distance පවත්වා ගන්න පුළුවන්. මොකද අපි යන්නේ නැහැ. video conferencing වලින් distance පවත්වා ගන්න පුළුවන්. e-channeling වලින් මේ හැම එකම අපි මිනිස්සුත් එක්ක ගැටෙන්නේ අපි ගෙදර ඉඳගෙන තමයි මේවා කරන්නේ. එහෙනම් ඒව සමාජ දුරස්ථභාවය දායක වෙනවා. මේක දායක වෙන්නේ නෑ ආන්සර් එක 1. ජූල් ජූල් කියන්නේ යම්කිසි දෙයක් බලයක් යොදලා යම් දුරක් චලනය කරපුවම ඒ කෙරෙන කාර්ය ප්‍රමාණය W = Fx නිව්ටන් වලින් බලයම ඉන්නේ දුරම ඉන්නේ මීටර වලින්. එහෙනම් ඒකකයේ නිව්ටන් මීටර ආන්සර් එක 1. ඊට පස්සේ කම්බියක් තුල ඒක කාලයකදී ගන්න විද්‍යුත් ආරෝපණ ප්‍රමාණය අර්ථ දක්වන්න. විද්‍යුත් ආරෝපණ ප්‍රමාණය කියන්නේ ඒක කාලයකදී ආරෝපණ ගන්න ශීඝ්‍රතාවයනේ. ඒක කාලයකදී තාපය ආරෝපණ ගන්න ශීඝ්‍රතාවය අපි කියන ධාරාව කියලානේ. එහෙනම් ආන්සර් එක 1 ධාරාවක් ලෙස. හරි. 41 ස්කන්ධය 80ක් වන මිනිසෙක් මීටර් 10ක් සිරස් උසක් ඇති පඩිපෙළක් ඒකාකාර වේගයකින් නැගීමට තත්පර 10ක් කාලයක් ගත කරයි. ඔහු විසින් කාර්ය කළ ශීඝ්‍රතාවය. මෙන්න ඉන්න මිනිස්සෙක් බර 80යි කිලෝග්‍රෑම් ස්කන්ධය. එහෙනම් එයාගේ බලයක් mg 800යි නිව්ටන්. ඔන්න එයාගේ බර 800යි නිව්ටන්. මේ බර මීටර් 10ක සිරස් උසක්. මේ සිරස් උස මීටර් 10යි. එහෙනම් mgh කාර්යයක් කරන්න ඕනේ. W = Fx බලය mg ගුරුත්වයට එරෙහිව කාර්ය කරන්නේ මීටර් 10ක් උසට. එහෙනම් 8000යි ජූල්. කොච්චර කාලයකදීද මේක කරන්නේ? ඒ කාර්ය ප්‍රමාණය කාලයෙන් බෙදුවාම ක්ෂමතාවය කාර්ය බෙදීම කාලය ශක්තිය බෙදීම කාලය ක්ෂමතාවය 8000 බෙදීම 10 800යි ජූල් තප්පරයට. 800යි ජූල් තප්පරයට. 800යි ජූල් තප්පරයට කියලා කියන්නේ තප්පර ජූල් 800ක් කියලා කියන වොට් 800යි. මොකද වොට් එකක් කියන්නේ තප්පර ජූල් එකයි. වොට් 800යි කියන්නේ කිලෝවොට් කරන්න 1000න් බෙදනවා 0.8යි කිලෝවොට්. ආන්සර් එක 41ට 1. right 42කට යන් ජලය කිලෝ 2ක් උෂ්ණත්වය 10 සිට 90 දක්වා ඉහළ නැංවීමට විද්‍යුත් කේතලයෙන් මිනිත්තු 9 තප්පර 20ක් යනවා. කේතලයේ ක්ෂමතාවය අහනවා. ජලයේ විශිෂ්ට තාපධාරිතාව දීලා තියෙනවා.
අපි දන්න අවශ්‍යතාව ප්‍රමාණය හොයාගන්න Q සමාන mc තීටා දාන්න පුළුවන්. මොකද ස්කන්ධය දීලා තියෙනවා, තාපධාරිතාව දීලා තියෙනවා, උෂ්ණත්ව වෙනස දීලා තියෙනවා. එහෙනම් කිලෝ 2යි උෂ්ණත්වය, තාපධාරිතාව 4200යි. මේ විදිහට ආදේශ කරන්න. උෂ්ණත්ව වෙනස 90න් 10ක් අඩු කරපුවම 80යි. මේක සුළු කරපුවම එනවා යට උත්තරේ කොච්චරක් එනවද? මම මේක මෙහෙම තියාගන්න පොඩ්ඩකට. මේක තමයි ඔයාගේ තාප ප්‍රමාණය. ඊට පස්සේ ක්ෂමතාවය. අපි දන්න ක්ෂමතාවය කියන්නේ ඒ අවශ්‍ය තාප ප්‍රමාණය හරි ශක්තිය හරි ඊට අදාළ ගත වුණ කාලයෙන් බෙදනවානේ. ඒතර මෙතන විනාඩි 9ක් කියන්නේ තප්පර 60න් වැඩි කරපුවම තප්පර නම් 540කුත් තව 20කුත් නේ. එහෙනම් මුළු එකතුව තප්පර 560යි. එහෙනම් මේ කාර්ය ප්‍රමාණය ගත වූ කාලයෙන් බෙදුවාම ක්ෂමතාවය. ඉතින් මේක ලේසියෙන් සුළු කරන්න පුළුවන්. 1200යි ජූල් තප්පරයට ආන්සර් එකේ තියෙන කිලෝවොට් වලින්. එහෙනම් මේක 1000න් බෙදපුවාම කිලෝවොට් 1.2යි. මොකද මේ තප්පරයට ජූල් 1200ක් කියන්නේ වොට් 1200යි. එහෙනම් කිලෝවොට් නම් 1.2යි. රයිට්. ඊට පස්සේ අපි යමු 43. මේකේ ආන්සර් එක එතකොට 2. 42ට 2 43. දුනු නියතය සෙන්ටිමීටරයට නිව්ටන් 40ක් වන දුන්නක් තියනවලු. වස්තුවක් එල්ලනවලු. එල්ලපුවම 2.3ක විතතියක් පෙන්වනවලු. 2.3ක් මේක ඇදෙනවලු. අපි දන්නවා දුනු වලට දුනු නියතය දුන්නාම සමීකරණය F = KE. යොදන බලය සමානයි දුනු නියතේ වාරයක් ඇදෙන දිග විතතිය. එහෙනම් දුනු නියතය දන්නවා අපි 40යි, ඇදෙනවා 2.3ක්. F = KE දාපුවම සෙන්ටිමීටරයට සෙන්ටිමීටර් සුළු වෙලා යනවා. උත්තරේ 9.2යි 92යි නිව්ටන්. උත්තරේ තියෙන කිලෝ වලින් නිව්ටන් කිලෝග්‍රෑම් කරන්න 10න් බෙදන්න ඕනේ. එහෙනම් 9.2යි කිලෝග්‍රෑම්. එරත් අපි දන්නවා සෙන්ටිමීටර් එකක් ඇදෙන්න නම් 40ක් නිව්ටන් බලයක් එන්න ඕනේ. එහෙනම් සෙන්ටිමීටර් දෙකක් ඇදෙන්න නම් 80ක් එන්න ඕනේ. එහෙනම් 0.3ක් තව ඇදෙන්න නම් තව 1.2ක් ඕනේ. එතකොට 9.2යි කිලෝ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ විදිහට හරි. රයිට්. එහෙම හදන්නත් පුළුවන්. F = KE දාලා සුළු කරලා හදා ගන්නත් පුළුවන්. දෙකෙන් වෙන්නේ එකම දේ. රයිට්. 44 කුඩාම් මිනුම 0.01ක් වන කැලිපර් එකක් තියනවලු. මේක දීලා තියෙනවා. මේකේ පෙන්වන පාඨාංකය කීයද කියලා අහනවා. අපි මිනුම ගන්නෙ කොහොමද? ප්‍රධාන පාඨාංකයට එකතු කරනවා. ප්‍රධාන පරිමාණයේ පාඨාංකය මේ වර්ණීය බිඳුවට ඉදිරියෙන් තියෙන ප්‍රධාන පාඨාංකය ප්‍රධාන පරිමාණයේ පාඨාංකයට එකතු කරනවා. කුඩාම් මිනුම් වාරයක් වර්ණීය පරිමාණය සමපාත වෙන තැනට එනකන් තියෙන ස්කේල් එකේ පොයින්ට් ගන්න. හරි. එතකොට ප්‍රධාන පරිමාණය 3යි 1යි 2යි 3යි. එහෙනම් මෙතනට එනකොට 3.3ක් තියෙනවා ප්‍රධාන පරිමාණය. වර්ණීය පරිමාණයේ බිඳුවට එනකොට ප්‍රධාන පරිමාණය 3.1 3යි 3.1යි 3.2යි 3.3ක් තියෙනවා. එහෙනම් ප්‍රධාන පරිමාණ පාඨාංකය 3.3යි. එහෙනම් මේ ඉතුරු කෑල්ලනේ බලා ගන්න ඕනේ. මෙන්න මේ චුට්ට තමයි ඉතුරු ටික මැන ගන්න. ඒකට තමයි අපි මේ වර්ණීය පරිමාණය පාවිච්චි කරන්නේ. හරි. එහෙනම් අපි බලනවා වර්ණීය පරිමාණය ප්‍රධාන පරිමාණයත් එක්ක සමපාත වෙන්න කොච්චරක් යනවද කියලා. 1යි 2යි 3යි 4ක් යනකොට ඔන්න සමපාත වෙනවා. එහෙනම් මේ 4 වැඩි කරනවා කුඩාම මිනුමෙන් 0.01. ඊට පස්සේ මේ දෙක සුළු කරලා එකතු කරපුවම 3.3යි 4යි උත්තරේ 4. රයිට්. උත්තරේ 4. රයිට්. අපි යනවා ඊට පස්සේ 45 වෙනි ප්‍රශ්නෙට. මෙන්න මෙහෙම ඇටෝමක් තියනවලු. මේ ඇටෝමේ මේ පැත්තට ජලය ගමන් කරනවලු. ජලය ගමන් කරනකොට මේ ආකාරයට වතුර මට්ටම පිරෙනවලු. මේ සිරස් කොටස් වල වතුර පිරෙනවලු මේ විදිහට. හරිද? ජල ප්‍රවාහය ඒකාකාර ශීඝ්‍රතාවයෙන් අනවරතව අනාකූලව දකුණට ගලා යන විට ජල කඳන් වල උස අතර පවත්නා නිවැරදි සම්බන්ධතාවය. මේ උසවල් අතර තියෙන නිවැරදි සම්බන්ධතාවය. අපි දන්නවා මේ පැත්තට ගලන්න නම් මෙතන පීඩනයට වඩා මෙතන පීඩනය අඩු වෙන්න ඕනේ. එහෙනම් මෙතන පීඩනය P1 කියලා ගමු. මෙතන P2 කියලා ගමු. මෙතන P3 කියලා ගමු. පීඩනය ගත්තොත් P1 තමයි වැඩිම පීඩනයක් තියෙන්නේ. අඩුම පීඩනය තියෙන්නේ P3 වල, P2 වල ඒ දෙක අතරමැදගියක් තියෙන්න ඕනේ. මෙන්න මේ රේඛාව මත. ඒකනේ ජල පහර මෙහෙට ගමන් කරන්නේ. හරි. වර්ගඵල ගත්තොත් මෙතන වර්ගඵලය වැඩි, මෙතන වර්ගඵලය අඩුයි, මෙතන මේ දෙකේ මැදගියක් තියෙනවා. වර්ගඵලය වැඩිම
A1 ඊට අඩුයි A2 ඊට අඩුයි A3. අපිට පේනවා වර්ගඵලයේ වැඩි තැන පීඩනය වැඩි. වර්ගඵලයේ වැඩි තැන පීඩනය වැඩි. අපි දන්නවා AV සමානයි නියතයක්. ඒ අනුව වේගයේ වැඩි තැන පීඩනය අඩුයි. වේගයේ වැඩි තැන පීඩනය අඩුයි. හරිද? එහෙනම් මෙතන පීඩනය වැඩි නිසා වේගය අඩුම වෙන්න ඕනේ. මෙතන වේගය වැඩිම වෙන්න ඕනේ මෙතන. මොකද මෙතන අඩු වේගයකින් වැඩි ජල ප්‍රමාණයක් එනවා. ඒ එන ජල ප්‍රමාණයම මෙතනින් එළියට දානවා. මෙතන වැඩි වේගයක් තියෙන්න ඕනේ. එහෙනම් V3 තමයි වැඩිම, V1 තමයි අඩුම වේගය. නම් වේගයේ සම්බන්ධතාවය මේ විදිහටයි තියෙන්නේ. හරි. මෙතන පීඩනය වැඩිම නම් ජල කඳේ උස මොකද වෙන්නේ? ජල කඳේ උසකින් පෙන්වන්නේ පීඩනය h/g. හරි. එහෙනම් h වැඩිම වෙන්න ඕනේ මෙතන. h අඩුම වෙන්න ඕනේ මෙතන. එහෙනම් h1 වැඩි, h2 අඩුයි. h1ට වඩා h3 අඩුයි, h2ට වඩා. මෙන්න මේ වගේ සම්බන්ධයක් එන්න ඕනේ 45ට උත්තරේ. 45ට උත්තරේ 5. right. අපි යමු 46ට. ABC ද්‍රව්‍ය තුනක් ප්‍රත්‍යාබල වික්‍රියා සටහන දීලා තියෙනවා. එතකොට ඉහළම තන්‍යතාවය වැඩිම ඉලොන්ගේෂන් එකක් තියෙන එක, ඉහළම බංගුරතාවය වැඩිම බ්‍රිටල්නස් එකක් තියෙන එක, ඉහළම ශක්තිය ස්ට්‍රෙස් එක වැඩිපුරම දරා ගන්න පුළුවන් එක මොකක්ද? මේ විදිහට ගත්තොත් මෙයා ගොඩාක් ඇදෙනවා තන්‍යතාවය වැඩි C වල. එහෙනම් C උත්තරේ ඉස්සරහට එන්න ඕනේ. බ්‍රිටල් පොඩි දුරක් අදිනකොට කැඩිලා යන එක බ්‍රිටල් කියන්නේ. එහෙනම් ඒක B. එහෙනම් අනිත් එක C. මොකද වැඩිම ශක්තිය මේ අඩු වික්‍රියාවකදී වැඩිම ශක්තියක්, වැඩි බලයක් දරා ගන්න පුළුවන්. ඒක නා ඒ. මෙයාලට මේ දෙන්නටම එච්චර බලයක් දරා ගන්න බෑ. මෙයා දරා ගන්න බලය වැඩිනේ. එහෙනම් ඒ උත්තරේ 2. right. අපි යමු 47 වෙනි ප්‍රශ්නෙට. මේක බොහොම කොමන් ප්‍රශ්නයක්. මෙතන 1000ක් බර වාහනයක් වර්ගඵලයේ 100යි වර්ග සෙන්ටිමීටර වන පිස්ටන් එකක් උඩ තියලම මෙතනින් බලයක් යොදලා B පිස්ටන් එක, ඒකේ බලය යොදන්නේ වර්ග සෙන්ටිමීටර 3ක් මතට මේ කාර් එක ඔසවනවා. ඉතින් මේකේ දෙන්න ඕනේ F බලය කීයද කියලා තමයි මෙතන අහන්නේ. ඉතින් අපි දන්නවා මූලධර්මයේ ද්‍රවස්ථිති මූලධර්මයට අනුව මේක පුරාම පීඩනය සමානයිනේ. අපි දන්නවා පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය. එහෙනම් මෙතන බලය බෙදීම වර්ගඵලය සමාන වෙන්න ඕනේ මෙතන බලය බෙදීම වර්ගඵලයට. මොකද පීඩනය නියත නිසා. නම් මෙතන බලය 10යි වරක් 10 මොකද mg බෙදීම 100. මොකද මම මේක වර්ග මීටර කරන්න යන්නේ මේ දෙපැත්තෙම සෙන්ටිමීටර සෙන්ටිමීටර නිව්ටන් නිව්ටන් සෙන්ටිමීටර ඒකක කැපිලා යන නිසා. හරි. ඊට පස්සේ මෙතන F බලය බෙදීම 3යි. ඊට පස්සේ මෙතන සුළු කරපුවම බිඳුවට කැපෙනවා 100 වාරයක් තුන 300යි නිව්ටන් බලයක් මෙතනින් දාන්න ඕනේ. නම් උත්තරේ 5. 47ට උත්තරේ 5. right. ඊළඟට අපි යමු 48 වෙනි ප්‍රශ්නෙට. රූපයේ දැක්වෙන පරිදි සර්වසම සූත්‍රිකා බල්බ 4ක් සම්බන්ධ කරලා තියෙනවලු. බල්බවල දීප්තිය හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශය. හොඳම දීප්තිය තියෙන මොකේද, අඩුම දීප්තිය තියෙන මොකේද, අන්න ඒ වගේ බල්බ්පත් වෙනවද නැද්ද, අන්න ඒ වගේ කතාව මෙතන අහන්නේ. හරි. A B C D කියලා බල්බ 4ක් මෙතනින් තමයි කරන්ට් එක දෙන්නේ. හරි. අපි හිතමු මෙතනින් මේක හරහා මෙතන එකක සර්වසම සූත්‍රිකා බල්බ කියනවා. අපි එකක් R කියලා ගමු ප්‍රතිරෝධය එකක. එහෙනම් මෙයා R නම් මෙයාත් R මෙයාත් R මෙයාත් R. කොමල R. එතකොට මෙතන 2R මේ සමකය 2R නේ. මෙතන R. හරිද? එතකොට සමකය 2R වුණාම මෙතන R වුණාම හරි. අපි හිතමු මෙයා හරහා මේ බල්බ් එකේ වෝල්ටීයතාවය V කියලා ගමු. හරි. වෝල්ටීයතාවය V කියලා ගමු. අපි ගත්තොත් මෙතනට එන කරන්ට් එක මෙහෙට බෙදිලා යන්න ඕනේ, මෙහෙට බෙදිලා යන්න ඕනේ. එහෙනම් අපි හිතමු දෙපැත්තකට බෙදෙන නිසා මෙයා R, මෙයා 2R, මෙයා R සම්පූර්ණගේ 3R නේ මෙතන. මෙතන 3R ප්‍රමාණයක් තියෙනවානේ. අපි හිතමු 3I ධාරාවක් ආවා කියලා. 3I ධාරාවක් ආවොත් ඒ ධාරාව මේ ප්‍රතිරෝධ අණුව බෙදන්න ඕනේ. ප්‍රතිරෝධය අණුව බෙදපුවම අපි දන්නවා අඩු ප්‍රතිරෝධයක් තියෙන එකෙන් වැඩි ධාරාවක් ගමන් කරනවා. අඩු ප්‍රතිරෝධයක් තියෙන එකෙන් වැඩි ධාරාවක් ගමන් කරනවා. එහෙනම් මේ පැත්තට අපි කියන 2I ධාරාවක් ගමන් කරනවා. මේ පැත්තෙන්
I ධාරාවක් ගමන් කරනවා. එහෙමනේ වෙන්න ඕනේ. මේ එන ධාරාව ප්‍රතිරෝධය අනුව බෙදෙන්න ඕනේ. අඩු ප්‍රතිරෝධයක් තියෙන හිම වැඩි ධාරාවක් ගමන් කරනවා. නම් මේ පැත්තට 2යි I ධාරාවක් මේ පැත්තට I ධාරාවක් ගමන් කරනවා කියලා ගන්න පුළුවන්. හරි? ඒ නැතත් අපිට තේරෙන්න ඕනේ මේකෙන් වැඩි ධාරාවක් යනවා මේකෙන් අඩු ධාරාවක් යන්නේ මොකද ප්‍රතිරෝධය වැඩි නිසා. හරිද? මේ යන ධාරාවල් ඔක්කොම මෙතනදී ආය හන්දියේදී දෙකට බෙදෙන්න ඕනේ. ඒ බෙදෙනකොට මෙතන ප්‍රතිරෝධයක් තියෙන නිසා මෙතන කම්බියකින් ෂෝට් කරලා තියෙනවා. කම්බියකින් ෂෝට් කරපුවම කම්බියේ ධාරාව සම්පූර්ණයෙන්ම ගමන් කරන්න පුළුවන්. මොකද ප්‍රතිරෝධය නැත්තරම නැති තරම්. එහෙනම් මේක ෂෝට් කරපු නිසා මේ පාත් එකේ කරන්ට් එක යන්නේ නැතුව කරන්ට් එක මෙතනින් යනවා. එහෙනම් D හරහා යන්නෙම නැහැ. D පත්තු වෙන්න විදියක් නැහැ. මේ එන සම්පූර්ණ ධාරාව අපව මෙහෙම එනවා. මේක හරහා ගමන් කරන නිසා වැඩි ධාරාවක් මේකේ ආලෝකය වැඩි මේක හරහා අඩු ධාරාවක් ගමන් කරන හින්දා මේ දෙන්නගේ ආලෝකය අඩු. බලන්න ABC බල්බ තුනම එකම දීප්තියකින් නැහැ. බල්බ දීප්තිය නැහැ D පත්තු වෙන්නේ නැති හින්දා මෙහෙම වෙන්න බෑ. හරි? වැඩිම C ගේ ඊට පස්සේ AB එහෙමයි කියලා අපිට 40 එහෙම ගන්නත් බෑ. මොකද මේ දෙන්න එකම දීප්තියක්. ඊට පස්සේ ABC බල්බ සමාන දීප්තියකින් දැල් වෙනවලු නෑ C වැඩි. AB බල්බ දෙක සමාන දීප්තියකින් දැල් වෙන අතර D බල්බය නොදැල්වේ. ඔව් D බල්බය නොදැල්වේ. D බල්බය නොදැල්වේ. හරි. ඒක හරි. C බල්බේ වැඩිම දීප්තියෙන් දැල් වෙන අතර D බල්බය අඩුම දීප්තියෙන්. C බල්බේ වැඩිම දීප්තියෙන් හරි D බල්බේ අඩුම දීප්තියෙන් නොදැල්වේ. එහෙනම් උත්තරේ 4. ඊපස්සේ 49 සන්නායක දරය මැද බිඳු ගැල්වනෝමීටරය සම්බන්ධ කර ඇත. A සහ B නම් සර්වසම ධර්ම චුම්බක දෙකක් රූපයේ දැක්වෙන පරිදි දෙපසින් සමාන දුරින් තබා ඇත. ඒකාකාර ප්‍රවේගයෙන් කඩයිරි ඔස්සේ සිදු කරන චුම්බක යුගලයේ චලනය මගින් ගැල්වනෝමීටරය අවම උත්ක්‍රමණයක් ඇති කරන්නේ මොන වෙලාවෙද කියලා අහන්න. හරිද? මේක වම් පසට චලනය කරනවා. දකුණු පසට චලනය මේක දකුණු පසට චලනය කරනවා. ඒ කියන්නේ මේ පැත්තට ගේනවා. නෑ මෙතන කියන්නේ මේ පැත්තට ඊතලයේ තිබ්බොත් දකුණු පසට චලනයක්ද මේ පැත්තට ඊතලයේ තිබ්බොත් වම් පැත්තට චලනයක්ද කියන එක තමයි මෙතන නිරූපණය කරන්නේ. හරිද? මෙතන පාවිච්චි කරන්න තියෙන්නේ ගැල්වනෝමීටර එක කොයි පැත්තටද යන්නේ කියන්නේ වමට යනවා නම් මේ ඊතලෙන් දකුණට යනවා නම් මේ ඊතලෙන් පෙන්වන්න ඕනේ. ඒකයි මෙතන තේරුම. ඊට පස්සේ මෙතන සුරත් නීතිය පාවිච්චි කරන්න පුළුවන් ෆ්ලෙමින්ගේ දකුණත් නීතිය ගත්තම අපි දන්නවා මහපට ඇඟිල්ලෙන් චලනය පෙන්වනවා. දබර ඇඟිල්ලෙන් ෆීල්ඩ් එක මැග්නටික් ෆීල්ඩ් එක පෙන්වනවා. ඊට පස්සේ මැද ඇඟිල්ලෙන් ධාරාව පෙන්වනවා. හරි. මේ 49ට උත්තරේ ලියද්දී අපිට ෆ්ලෙමින්ගේ සුරත් නීතිය පාවිච්චි කරන්න වෙනවා. මහපට ඇඟිල්ලෙන් වෙලොසිටි එක දබර ගිල්ලෙන් ෆීල්ඩ් එක සහ මැද ගිල්ලෙන් ගලන ධාරාව. එතකොට මේ ඇටෝමේ අපි කලින් කතා කරගත්ත විදිහට පෙන්ලා තියෙන විදිහට අපි එකින් එකට බලමු. මෙයා නිශ්චලව තියෙනවා කියන A බලමු B ඇතුළට චලනය කරොත් මොකද වෙන්නේ කියලා. B ඇතුළට චලනය කරොත් චලිත දිශාව මාපට ඇඟිල්ලෙන් දක්වන්න පුළුවන් මෙන්න මෙහෙට. චලිත දිශාව. හරි. චලනය වෙන දිශාව මෙන්න මේ පැත්තට velocity එක. ඒතර මේකේ ෆීල්ඩ් එක යන්නේ එළියටනේ මෙහෙමනේ. ෆීල්ඩ් එක යන්නේ ඔහොම. හරි. ෆීල්ඩ් එක ඔහොම යනකොට මේ කම්බිය මුලින්ම කැපෙනකොට මේ ෆීල්ඩ් එක මෙහෙම ඇවිල්ලා එනකොට තලයෙන් එළියට තමයි ෆීල්ඩ් එක කැපෙන්නේ. තලයෙන් එළියට. නම් velocity එක ඇතුළට ෆීල්ඩ් එක තලයෙන් එළියට. ෆීල්ඩ් එක තලයෙන් එළියට එනකොට මහපට ඇඟිල්ල පිහිටන්න මැදගිල්ල පිහිටන්න ඕනේ. මෙන්න මෙහෙම. එහෙනම් ධාරාව ඔන්න ඔහොම තමයි යන්නේ. ධාරාව ඔහොම ගිහිල්ලා මෙහෙම එනවා. ඔන්න එහෙනම් මේ අවස්ථාවේදී ධාරාව යන්නේ මෙන්න මෙහෙම උඩට. ධාරාව ඔහොම ගිහිල්ලා එනවා. එතකොට ගැල්වනෝමීටර එකේ කොහොමද තියෙන්න ඕනේ? ගැල්වනෝමීටර එක හරහා මෙහෙම ධාරාවක් ගිහිල්ලා මෙහෙම එනවනම් ගැල්වනෝමීටර එක ඔන්න ඔහොම තියෙන්න ඕනේ. ගැල්වනෝමීටර එක කොහොමද දාගමු? හරි. ඊට පස්සේ අපි ගමු
මෙයාගේ චලනය ඒගේ චලනය කොහොමද වෙන්නේ කියලා අපි දැන් මේ කැලල පොඩ්ඩකට මකමු. මෙයා ඔහොම තියෙනවා. මම ඒගේ චලනයන් ටික ඔක්කොම රතු පාටින් දාන්නම්. මෙයා චලනය වෙන්නේ නැහැ නේද? දැන් මෙයාගේ ඒගේ කොහොමද ෆීල්ඩ් එක එන්නේ? ඔන්න ඔහොම ඇතුළට. මෙයාගේ ඇතුළට එන්නේ. එතකොට ඒ චලනය කරන්නේ මෙන්න මේ පැත්තට. එහෙනම් velocity එක මාපට ඇඟිල්ලෙන් දක්වන්න සුරත් දකුණු අතේ මේ පැත්තට velocity. එතකොට මෙයාගේ මේ එහා පැත්තෙන් එන කම්බියනේ මුලින්ම කැපෙන්නේ. එහා පැත්තෙන් එන කම්බියට මුලින්ම කැපෙන්නේ මෙන්න මේ පැත්තෙන් ඇවිල්ලා මෙහෙම එන මේ ෆීල්ඩ් එකෙන් තමයි මුලින්ම කැපෙන්නේ. එතකොට ෆීල්ඩ් එක ආයෙත් තියෙන්නේ තලයෙන් එළියට. ෆීල්ඩ් එක තලයෙන් එළියට. එහෙනම් ධාරාව මෙන්න මෙහෙම පහළට තමයි ධාරාව තියෙන්නේ. එහෙනම් ධාරාව මේ පැත්තට එන්නේ. මෙයා නිශ්චලව තියලා මෙහෙම තිබ්බත් ගැලනෝමීටර මේ පැත්තට ධාරාවක් ගලනවා. ධාරාව මේ කම්බිය දිගේ පහළට ගලනවා, මේ කම්බිය දිගේ ඉහළට ගලනවා. එහෙනම් කොහොම ගියත් ධාරාව මෙන්න මේ ආකාරයේ ඇන්ටි ක්ලොක්වයිස් ධාරාවක් තමයි තියෙන්නේ. ඇන්ටි ක්ලොක්වයිස් ධාරාවක්. මෙතනත් ඇන්ටි ක්ලොක්වයිස් ධාරාවක්. එහෙනම් එතනත් ගැල්වනෝමීටර එක මෙන්න මේ වගේ පැත්තකට හැරෙන්න ඕනේ. ගැල්වනෝමීටර එක ඇන්ටි ක්ලොක්වයිස් ධාරාවක් නිසා. හරිද? එහෙනම් ඔන්න ඔය අවස්ථාවල් දෙක. එහෙනම් අපි දන්නවා තුන්වෙනි අවස්ථාවේ මෙයා මෙහෙට චලනය කරලා B එක්කනා මේ පැත්තට චලනය කරොත් ආයෙත් එන්නේ ඇන්ටි ක්ලොක්වයිස් ධාරාවක්මනේ. එහෙනම් දැන් දෙන්නගෙන් වෙන බලපෑම වැඩි නිසා ගැල්වනෝමීටරේ වැඩිපුර මේ පැත්තට උත්ක්‍රමණය වෙනවා. මොකද මෙයා මෙහෙට ගෙනියවුවත් ඇන්ටි ක්ලොක්වයිස්, මෙයා මෙහෙට ගෙනාවත් ඇන්ටි ක්ලොක්වයිස්. එහෙනම් මේක හරහා දෙන්න මෙහෙම ගේනකොට ලොකුම ධාරාවක් මේක හරහා යන්න ඕනේ. එහෙනම් ගැල්වනෝමීටරේ වැඩිපුර උත්ක්‍රමණය වෙන්න ඕනේ. හරි. අපි බලමු එහෙනම් දෙපැත්ත වෙනස් පැති වලට යද්දී. හරි. ඒ අනිත් පැත්තට ගමන් කරනවා. මම ඒක අඳින්නම් නිල් පාටින්. ඒ අනිත් පැත්තට ගමන් කරන වෙලාවක බලන්න ඒ දැන් ගමන් කරන්නේ මේ පැත්ත. එහෙනම් velocity එක මේ පැත්තට. චලිතය මාපට ඇඟිල්ලෙන් දක්වපුවා. එතකොට අවසාන කම්බිය කැපෙන ෆීල්ඩ් එක මෙහෙන් ඇවිල්ලා මෙහෙමනේ. නැත්නම් අර පැත්තෙන් එන ෆීල්ඩ් එක නම් මෙහෙම ඇවිල්ලා තලය එළියට තමයි කැපෙන්නේ නේ. එතකොට තලයෙන් එළියට තමයි කැපෙන්නේ. හරි. තලයෙන් එළියට කැපෙන්නේ. අන්තිමේට මොහොම ඇවිල්ලා තලයෙන් එළියට කැපෙනවා. එතකොට මෙන්න මෙහෙම ෆීල්ඩ් එක තලයෙන් එළියට ධාරාව උඩට කියන්නේ ඔහොම ධාරාව ගමන් කරනවා. හරිද? ධාරාව ওই පැත්තට ගමන් කරන්න ගන්න. ඇවිල්ලා මෙතනින් මේ පැත්තට එනවා. ඊට පස්සේ ඒ අවස්ථාවේදී මෙයා කියනවා හතරවෙනි අවස්ථාවේදී B අනිත් පැත්තට චලනය කරනවලු. B අනිත් පැත්තට චලනය කරනවලු. B මේ පැත්තට යනවා. එහෙනම් velocity එක ඒ පැත්තට. එතකොට මේ බලන්න අන්තිම කම්බිය මෙතනින් තලයෙන් එළියට තියෙන ඒවෙන් තමයි කැපෙන්නේ. ෆීල්ඩ් එක තලයෙන් එළියටනේ. ෆීල්ඩ් එක තලයෙන් එළියට. එහෙනම් ධාරාව මාපට ඇඟිල්ල පහළට තියෙන්නේ. එහෙනම් මේ පැත්ත. එහෙනම් මේ වෙලාවේ මෙන්න මෙහෙම ධාරාවක් ගමන් කරනවා. ක්ලොක්වයිස් ධාරාවක් මේක හරහා ගමන් කරනවා මෙහෙට. එහෙනම් ගැල්වනෝමීටරය මේ පැත්තට උත්ක්‍රමණය වෙන්න ඕනේ. හරි. දැන් අපි දන්නවා මේ පැත්තට ගමන් කරොත් මේ පැත්තට ගමන් කරොත් ඇන්ටි ක්ලොක්වයිස්. නම් මේ වෙලාවේ ඇන්ටි ක්ලොක්වයිස් මේ පැත්තට ගමන් කරනවා. B මේ පැත්තට ගමන් කරොත් දැන් අපි කලින් දැනගත්ත B මේ පැත්තට ගමන් කරනකොට ක්ලොක්වයිස් නේ. ක්ලොක්වයිස්. එහෙනම් B මේ පැත්තට ගමන් කරද්දී ක්ලොක්වයිස්. එහෙනම් ඇන්ටි ක්ලොක්වයිස් යවපම උත්ක්‍රමණය බිඳුවේ තියාගන්න පුළුවන්. හරිනේ. එහෙනම් ආන්සර් එක 5 වෙන්න ඕනේ. 49ට 5. අපි යමු 50 වෙනි ක්වෙස්චන් එකට. ඒකේ තියෙන උණු වතුර බෝතලයක රික්ත කලාපයක් තියෙනවා කියනවා මේ වගේ.
රික්ත කලාපයක් තිබ්බොත් ඒක හරහා සන්නයනයක්වත් සංවහනයක්වත් වෙන්නේ නැහැ. මොකද වායුවක් නැති නිසා. මොකද මාධ්‍යයක් ඕනේ සන්නයනය සංවහනය වෙන්න. නමුත් විකිරණය වගේ එකට මාධ්‍යයක් අවශ්‍ය නැහැ. අපිට සූර්යයාගෙන් තාප කිරණ ලැබෙන්නේ විකිරණය හරහා. ඒතර ඒ වගේ වෙලාවක විකිරණයෙන් තාපහානිය වෙන්නේ අවස්ථාවක් විතරයි මෙතන දකින්න පුළුවන්. සන්නයනෙන් ඇති කරන තාපහානිය නෑ. මේ වගේ තාපහානියක් වෙන්නෙම නෑ. ආය අවම කරන්න දෙයක් නෑ. වෙන්නේ නැත්තම් විකිරණයෙන් ඇති කරන තාපහානිය අවම කරන්න තමයි රික්තකයක් අපි පාවිච්චි කරලා තියෙන්නේ. ඉහත ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය වනුයේ රික්තකයක් පාවිච්චි කරන්නේ ඇයි කියලා අහන්නේ. එතකොට විකිරණයෙන් ඇති කරන තාපහානිය අවම කරන්න එහෙම කොහෙත්ම පිළිවන්කමක් නැහැ මෙතනදී. මොකද විකිරණයට මාධ්‍යයක් අවශ්‍ය නැති නිසා. එහෙනම් C එන්න බෑ උත්තර එකකටවත්. එහෙනම් AB හෝ AB වෙන වෙනම වෙන්න පුළුවන්. සන්නයනය සංවහනය අවම කරන්න පුළුවන්. මොකද මාධ්‍ය එතන නැති කරලා තියෙන හින්දා. මොකද රික්ත කලාපයක් නිසා. සන්නයනය සංවහනය වෙන්න මාධ්‍යයක් අවශ්‍යයි. මෙතන මාධ්‍ය නැති නිසා ඒ බහරා සිදුවෙන තාපහානිය අවම වෙනවා. පිළිතුර එහෙනම් B A සහ B පිළිතුර 3. right මෙන්න මේ විදිහට තමයි එහෙනම් 2020 ප්‍රශ්න පත්‍රයේ MCQ එකට එන්න ඕනේ උත්තර ටික එන්නේ. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. අපි ඒක ඉස්සරහට සාකච්ඡා කරමු.